අයිබෝවන් බබාලා අපි සාකච්ඡා කර ඉන්නේ ලෝකයේ කෘෂිකර්මය මාතෘකාව ලෝකයේ කෘෂිකාර්මික මාතෘකාව යටතේ අපි තාම කතා කර ඉන්නේ කෘෂිකාර්මික තාක්ෂණය ගැන කෘෂිකාර්මික තාක්ෂණය කොටස් තුනකට බෙදනවා උසස් පෙළ විෂය නිර්දේශය තුල හරිත විප්ලවය ජාන තාක්ෂණය සහ ඓන්ද්‍රීය කෘෂිකර්මය කියලා. අපි ඔතනින් හරිත විප්ලවය ගැනත් ජාන තාක්ෂණය ගැනත් කතාව අවසන් කරලා තියෙනවා. ගේ සතිය අවසාන කොටසේදී අපි ඓන්ද්‍රීය කෘෂිකර්මය මොකක්ද කියන එක පැහැදිලි කරන්න වගේ පටන් ගත්තා. ඒ කියන්නේ ආරම්භයක් ගත්තා. අපි අද එතනින් එහාට මේ කොටසදී ඓන්ද්‍රීය කෘෂිකර්මය ගැන කතා කරනවා මුලින්. ඊට පස්සේ කෘෂිකර්මයේ ඊළඟ කොටස නිෂ්පාදනයේ ප්‍රසාරණය ගැන කතා කරනවා. හරි. මම ඔයාලට අපේ සියලුම ගෲප් වලට මේ Zoom හරහා එකතු වෙන පිරිසක් ඉන්නවා. ඊට අමතරව YouTube වලට මේකම ආපහුතරයක් දානවා. එතකොට ඒක එකතු වෙන පිරිසක් ඉන්නවා. ඒ හැමෝටම මම ඒ අදාළ ලින්ක් එක දාලා ඔයාලට නෝට් එක දැම්මා. මම කිව්වා ඒක ලියන්න කියලා. නැත්තම් පන්තියේදී ආයේ නෝට් එක ලියන්න යනකොට චුට්ටක් වෙලා යන ගතියකුත් දැනෙන්න ගත්තා. අර මුලදී නෝට් එක පැහැදිලි නැති නෝට් එක තියෙන එක අපහු ලියලා අයවාට ඇතුළත් කරා ගෲප් වලට ඒක ලියා ගන්න. ඒක නෝට් එක. ඊට අමතරව අද හවස ශ්‍රී ලංකාවේ කෘෂිකර්මය කියන එකේ නෝට් එක ඔයාලට දාන්න. සම්පූර්ණ නෝට් එකම දාන්න. ඒ නෝට් එකත් ඔයා ලියන්න. එතකොට අපිට කෘෂිකර්ම පාඩමේ කොටස් සම්පූර්ණ කරගන්න පුළුවන්. ඊට පස්සේ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මය ලිව්වට පස්සේ ඔයාට ඒක සාකච්ඡා කරනවා. රයිට්. එතකොට දැනට රජය විසින් උසස් පෙළ පන්ති සහ සාමාන්‍ය පෙළ පන්ති වලට මේ මාසයේ 25 වෙනිදා ඉඳලා පන්ති පටන් ගන්න පුළුවන් කියලා නිවේදනය කරලා තියෙනවා. ඒකට අදාළව ගයිඩ්ලයින්ස් දීලා තියෙනවා. ඒ කියන්නේ කළ යුතු දේවල් පිළිබඳව ඊට අනුරූපව අපි පන්ති පවත්වන්න කටයුතු කරනවා. ඒකෙන් අදහස් කරන්නේ 25 වෙනිදා පන්ති පටන් ගන්නවා කියලා. තේරුණානේ? 25ම පන්ති පටන් ගන්නවා කියන්න අමාරුයි. කොහොමත් අපි ආට 25 වෙනිදා ඉඳලා ඉදිරියට පන්ති පටන් ගන්න දවස්, පන්ති පටන් ගන්න වෙලාවල් ඔයාලට දැනුවත් කරන්න සියලු ගෲප් හරහා වගේම වෙනත් සංනිවේදන ක්‍රම වලින් ඔයාලට ඒ අදාළ පන්තිවල දේවල් දැනුවත් කරනවා. එතනින් පස්සේ අපිට පන්තියට ඇවිල්ලා පාඩම් ඉගෙන ගන්න පුළුවන්. ඊට අමතරව සමහර දෙමව්පියෝ සහ දරුවෝ ඉල්ලීමක් කරා මේ Zoom ක්ලාස් එකකුත් දිගටම කරගෙන යන්න. අපි Zoom එකට විතරක් සම්බන්ධ වෙන්නම්. එහෙම කරනවා. එයාටත් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ පන්තියක් දිගටම තියෙනවා. හැබැයි කාලය වෙනස් වෙනවා. ඒ කියන්නේ ටයිම් එක වෙනස් වෙනවා. මොකද මේ වෙලාවට ගත්තොත් අපි ඉරිදා දවසේ මේ වෙනකොට ඒ කියන්නේ අපිට 8න් පස්සේ විතර ඉරිදා අපිට මාතලේ පන්ති තියෙනවා. ඊට පස්සේ සෙනසුරාදා ගත්තොත් උදේ ඉඳලා ගම්පොළ, ඊට පස්සේ හවස් වරේ නාවලපිටිය, ඊට පස්සේදී සති දවස්වල ගත්තොත් අඟහරුවාදා සිකුරාදා දවස්වල බුක්කඩේ විදිහට පන්ති තියෙන හින්දා ටයිම් ඇඩ්ජස්ට්මන්ට් එක වෙනස් වෙනවා. එතකොට අපිට ගොඩාක් වෙලාවට මේක දාන්න වෙන්නේ හවස් වරුවකට. එතකොට හවස කිව්වහම 6න් විතර පස්සේ දානවා. එතකොට ඒක ප්‍රශ්නයක් නැහැ. අපි ඒකට සම්බන්ධ වෙන සුළු පිරිසක් විතර ඉතුරු වෙයි. ඒකෙදි එයාලට එහෙම කරන්න ඒකේ ප්‍රශ්නයක් නැහැ. එතකොට තැපැල් මාර්ගයෙන් හරි ඔයාලට ඒකේ ටියුට් එක ලබා ගන්න පුළුවන්. ඒකත් දිගටම කරනවා. මම අර කිව්වා වගේ ඔයාලට නොමිනේෂන් පන්තිකුත් ප්‍රශ්න පත්‍ර බහුවර්ණ ප්‍රශ්න පත්‍රයකුත්
දිගටම කරගෙන යනවා. ඒකත් සතිය දවසක හවස ඒකත් කරගෙන යනවා. ඊට අමතරව පන්ති පටන් ගත්තාට පස්සේ රිවිෂන් පන්ති වල දිම ආරම්භ වෙනවා. ඒ කාලසටහන් ඔයාලට ඉදිරියේදී දැනුවත් කරන්න. හරි. ඒ ටික තමයි ඔයාලට කියන්න තියෙන්නේ. කොහොමත් මේ මාසෙත් ඔයාලා මේ කරගෙන ආපු Zoom එකේ ඉතිරි කරගෙන යනවා. හැබැයි ලබන සතියේ, ඒ කියන්නේ ලබන ඉරිදා මට ඔයාලට Zoom පන්ති කරන්න වෙන්නේ නැහැ. ටයිම් ඇඩ්ජස්ට්මන්ට් එකක් කරන්න ගියොත් ඒකත් ගැටලුවක් වෙනවා. මොකද මේ සතිය දවසක දැම්මා කියමු උදේවරුවට. එතකොට ඔයා ඉස්කෝලේ පටන් ගන්න තියෙනවා. ඔයා ඉස්කෝලේ අනිවාර්යයෙන් යන්න. අනිත් එක වෙනත් පන්ති තියෙනවා. ඒකත් එක්ක ගැටෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මම ටයිම් එකේ වෙනසක් කරන්නේ නැහැ. ලබන සතියේ පන්තිය පවත්වන්න වෙන්නේ නැහැ. Zoom පන්තිය අත්‍යවශ්‍ය හේතුවක් නිසා ඒ නිසා ලබන සතිය පන්ති නැහැ. නමුත් අද පන්ති තියෙන ඒ වගේම 31 Zoom පන්තිය තියෙනවද සුපුරුදු පන්ති තියෙනවද කියන එකත් දැනුවත් කරන්න. කොහොමත් මේ මාසේ දවස් 5ක් තියෙනවා ඉරිදවල්. අපිට දවස් 4කට මේක කරගන්න පුළුවන්. 24න් පස්සේ කොහොමත් ඔයාලට තව දවසක් කරනවා Zoom පන්තියක්. එතකොට කෘෂිකර්ම පාඩම සම්පූර්ණයෙන්ම අවසන් කරන්න පුළුවන් මේ මාසය ඇතුළත. කොහොමත් අද දවසේ හවස මම ඔයාලට කෘෂිකර්මේ නෝට් එක දානවා. ශ්‍රී ලංකාවේ කෘෂිකර්මේ නෝට් එකක් දානවා. ඒකත් ලියා ගන්න. ඒකේ අර පැහැදිලිතාවයක් මොකවත් නැහැ. අර මුල් එකේ අර එහා පැත්තයි මෙහා පැත්තයි දෙක තුනී කොලයක තියෙන හින්දා පේන ගතියක් තිබ්බේ. ඒකයි අර අපහැදිලි උනේ. දෙවෙනි එකේදී ඒක අපහැදිලිතාවයක් නැහැ නේ. නෝට් එක මම ආපහු සර සම්පූර්ණයෙන්ම නෝට් එක ඔයාලට දැම්මා. සමහර ළමයි චෝදනා කරලා තිබ්බා. මේ මොකද අපරාධේ ඔයගේ කතා එහෙම දාලා අපි කාලේ අපරාධේ වගේ දේවල් තිබ්බා. ඒ කියන්නේ මොකක්ද අදහසක් නෑ මගේ. කොහොමත් මම නෝට් එක ආපහු දැම්මා. පොඩි ප්‍රායෝගික ගැටලු කීපයකුත් පැන නැගිච්ච හින්දා තමයි ඒක උනේ. කොහොමත් ඒක ඔයාලට අදාළත් නැහැ. මම ආපහු හැබැයි නෝට් එක දැම්මා. ඊට අමතරව නිෂ්පාදන කර්මාන්ත ඉවරද කියලා දාලා තිබ්බා. නිෂ්පාදන කර්මාන්ත වල ශ්‍රී ලංකාවේ නිෂ්පාදන කර්මාන්ත ඉවර කරලා තියෙනවා. ලෝකේ නිෂ්පාදන කර්මාන්ත ඉවර කරලා තියෙනවා. ශ්‍රී ලංකාවේ නිෂ්පාදන කර්මාන්ත කියන්නේ වෙනම පාඩමක්. ඒක වෙනම කරන්න තියෙනවා. ඒක මට බොහෝ විට හිතෙන්නේ පන්තියේදී කරන්න වෙයි. Zoom පන්තියේදී සෙට් වුණොත් Zoom පන්තියේදී ඒක කරනවා ඒ ළමයින්ට. කොහොම හරි ඒක ඉදිරියේදී කරනවා. කිසි ගැටලුවක් ඇති කරගන්න එපා. මම ඔයාලට පොරොන්දු වෙච්ච විදියටම වාගේ ජූලි මාසේ වෙනකොට කොහොමත් තියරි පාඩම් ඉවර කරනවා. අර කොරෝනා තිබ්බද ඒක අදාළත් යන ජූලි මාසේ වෙනකොට මම වාගේ තියරි පාඩම් ටික ඉවර කරනවා. කොහොමත් ඉවර කරනවා. ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ. Zoom එකේදීද තව අවුරුදු 10ක් කොරෝනා තිබ්බත් ජූලි මාසේ වෙනකොට ඔයාගේ සිලබස් එක ඉවර කරනවා. කොයි ක්‍රමයකට හරි. අනිත් සාර්ථකව ඉවර කරනවා. එහෙම ගහලා දානව නෙවෙයි සාර්ථකව ඉවර කරනවා. ඒ නිසා ඒ ගැන ප්‍රශ්නයක් තියාගන්න එපා. ඒක ටික ඒ විදිහට සිද්ධ. අනිත් එක මම ඔය ටෙලිග්‍රෑම් එකේ ගෲප් එක හරහා මම ඔයාලට සෑහෙන පාඩම් වල ඔය විකිපීඩියා වලින් එහෙම ගත්තු නෝට්ස් වගේක් දැම්මා. ළමයි අහුවා ඒවා ලියන්නද කියලා. එහෙම ලියන්න ඕනේ නැහැ. කියවන්න. PDF කරලා දැම්ම ඒවා කියවන්න. සමහර කට්ටිය කිව්වා ඒක PDF පේන්නේ නැහැ කියලා. නැහැ මේක නැහැ. PDF app එකක් ඔයාගේ ෆෝන් එකට දාගන්න. එතකොට ඉන්ස්ටෝල් කරගන්න. එතකොට ඒ PDF ටික පේනවා. ඒව කියව ගන්න. බියෝම ගැන ඒ වගේ පාඩම් කීපයක් ගැන දැම්මා. බියෝම ගැන දැම්මද කියලා මට මතකයක් නැහැ. අවුච්ච පාඩම් කීපයක්ම දැම්මා. ඒව දාන්න. බලා ගන්න. අනිත් එක බහුවර්ණ ප්‍රශ්න දෙවෙනි කොටසේ තාම මම දැම්මේ නැහැ. ඒකත් මේ සතිය ඇතුළත දාන්න. මේ සතිය ඇතුළත දානවා වාගේ උත්තර සෙට් එක දාන්න. හරිනේ? ඔව්. ඔය අර දාපු පාඩම් වල ඒව අහනවා ළමයි එක්සෑම් එකට එනවද කියලා. ඔව් එක්සෑම් එකට සිලබස් එකට තියෙනවා නම් විතරයි මම ඒක තෝරලා දාන්නේ. හරිද? සිලබස් එකට අදාළ දේවල් විතරයි දාලා තියෙන්නේ. ඒකෙන් එනවා. ඒකෙන් අදහස් කරන්න එපා ඔය පාඩම් පන්තියේදී කරන්නේ නැහැ කියලා. ඒක කරනවා පන්තියේදී. අර මුලදී මට නොලෙජ් එකක් තිබ්බොත් එහෙම මරුනේ. ඔය ආර්ට්ස් ටෙක්නොලොජි ඔය ළමයිගේ තියෙන ප්‍රධාන ගැටලුවක් තමයි අර වැඩි දේවල් හොයන්න යන්නේ නැහැ එච්චර. අර විස්තරණය මදි. අපි එහෙම නෙවෙයි. අපි විස්තරණය වෙන්න ඕනේ. හරි? ඒ නිසා අපි නොලෙජ් එක පුළුල් කරගන්න ඕනේ. අපි වැඩිපඩු කියවලා අපේ අපසරිය හදාගන්න බෑ. තේරුණානේ? ඒ නිසා ඒවත් හොඳට කියවන්න. හරි. එතකොට ළමයි කියන ඔන්ලයින් ක්ලාස් එක හොඳයි කියලා ඔන්ලයින් ඒ සම්බන්ධ වෙන්න පිටිපස්සට මම කොහොමත් ඔන්ලයින්ම ඒ ටික කරනවා. සමහර දෙමාපියෝ කැමති මේකට මොකද අර
බාහිර ගැටීම් මොකවත් නැතුව පාඩුවේ කරගෙන යන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. නම් පන්ති වලට ආවයි කියලා එහෙමත් ප්‍රශ්නයක් නැහැ. ඒකට අදාළ මීටර් පරතර වල තියලා තමයි ඒකත් කරන්නේ. දෙකම කරමු අපි ප්‍රශ්නයක් නැහැ. මේකට කැමති කට්ටිය මේකේ ඉන්න පන්ති වලට එන්න කැමති කට්ටිය පන්ති වලට එන්න ඒ කොයි කට්ටිය වුණත් හරියට වැඩ ටික කරමු. මම කොහොමද ජූලි මාසෙ වෙනකොට වගේ සිලබස් එක නම් ඉවර කරනවා. ඊට අමතරව අය ඉතින් ලොකු පාඩම් කියලා ඉස්සරහට තියෙන ප්‍රමාණය ටිකක් අඩුවෙන් තියෙන්නේ. හරි. ඒ නිසා අතක අපි ඔය සංඛ්‍යානේ වගේ ඒවා අපි ඒවට එච්චර වෙලාවක් යන්න මට සංඛ්‍යානේ හරියටම ගත්තොත් යන්නේ දවස් 3යි. හරි. දවස් 3යි සංඛ්‍යානේට යන්නේ. ඊට පස්සේ ප්‍රස්තාර පාඩම් ගත්තොත් දවස් 3යි යන්නේ. ඒ වගේ තියෙනවා. ඉතින් පොඩි පාඩම් නේ. රයිට්. ඒවා කරමු. රයිට්. හොඳයි. එහෙනම් පුතේ අපි අදට පාඩම පටන් ගමු. රයිට්. අපි ඓන්ද්‍රිය කුෂිකර්මය ගැන කතා කරන්නේ. මම චුට්ටක් විතර ආපහු ඓන්ද්‍රිය කුෂිකර්මය ඉඳලාම පටන් ගන්නවා. ඓන්ද්‍රිය කුෂි කර්මය කර්මය තියෙන කර්මය දන්නවනේ. හරි. ඓන්ද්‍රිය කුෂි කර්මය. ඕකට ඕනනම් තව කට්ටියක් කියනවා කාබනික කුෂි කර්මය කියලා. නමුත් උසස් පෙළදී ව්‍යාපාරිච්ච කරන්න ඓන්ද්‍රිය කුෂි කර්මය කියන එක කාබනික කුෂි කර්මය කියන්නේ ඕකටම තමයි. රයිට්. අපි කියපු කතාව තමයි අර හරිත විප්ලවය ජාන තාක්ෂණය කොච්චර හොඳ වුණත් අර බාහිතකර ප්‍රතිඵල වගේ ආවනේ පුතා. ඒ කියන්නේ රසායනික පොහොර වැඩි වෙච්ච හින්දා යන්ත්‍ර සූත්‍ර භාවිතය වැඩි වෙච්ච හින්දා පස්සට භූමියට ජලයට මිනිස්සුගේ සෞඛ්‍යයට යම් යම් ගැටලු ඇති වුණා නෑ කියන්න බෑ. ඒ හින්දා ආපස්සට මිනිස්සු කල්පනා කරුවා හරිත විප්ලවයට කලින් තිබිච්ච අර සරල කෘෂිකර්මයට යන්න. හැබැයි සරල කෘෂිකර්මයට එකපාරට ගියොත් එහෙම මොකද වෙන්නේ? නිෂ්පාදනය එහෙම් පිටින්ම අඩු වෙලා යනවා. නැති වෙලා යනවා. මොකද ඉන්න ජනගහනයත් එක්ක අපිට ඒක පරණ කෘෂිකර්ම ක්‍රමයටම කරගෙන ගියොත් ආහාර නිෂ්පාදනය ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ නිසා කල්පනා කරා මේකට ඓන්ද්‍රිය කුෂිකර්මයත් එහෙම හරිත විප්ලවයත් එහෙම තියෙද්දි ජාන තාක්ෂණික ක්‍රමවේදත් එහෙම තියෙද්දි ඓන්ද්‍රිය කුෂිකර්ම කොටසකුත් වර්ධනය කරගෙන යනවා. ඒ නිසා තමයි 1990 විතර පස්සේ නැත්නම් 91 විතර පස්සේ ලෝකේ සමහර ප්‍රදේශවල නැවතත් සාම්ප්‍රදායික ක්‍රමයටම බිම් සකස් කරලා පුළුවන් තරමට ඒකටත් යන්ත්‍ර සූත්‍ර පාවිච්චි කරා ගැළපෙන විදියට ඊට පස්සේ රසායනික පොහොර නැතුව රසායනික කෘමිනාශක පලිබෝධනාශක නැතුව ඔය ආපෞසරයක් කුෂිකර්මය කරන්න පුළුවන්ද කියලා උත්සාහ කරා. ඒකට අනුව ඓන්ද්‍රිය කුෂිකර්මය ප්‍රවර්ධනය පිළිබඳ ඓන්ද්‍රිය කුෂිකර්මය ප්‍රවර්ධනය පිළිබඳ ජාත්‍යන්තර සංගමය කියන ආයතනය ලොකු දායකත්වයක් සපයන. කොහොමත් ලෝකේ හෙක්ටයාර මිලියන 11කට වඩා වැඩි ප්‍රමාණයක් ඓන්ද්‍රිය කුෂිකර්මයට නතු කරගන්න හැකියාව ලැබිලා තියෙනවා. එතන ඒකේදී අදහස් කරන්නේ අර පරිසරයට හිත කර මිනිස්සුගේ සෞඛ්‍යයට හිත කර ඒ වගේම මිනිස්සුන්ට සෞඛ්‍ය ගැටලු අඩු කුෂිකර්මයක් පවත්වාගෙන යන්න තමයි ඓන්ද්‍රිය කුෂිකර්මයේදී උත්සාහ කරන්නේ. දැන් පුතේ ඓන්ද්‍රිය කුෂිකර්මයේදී ගත්තොත් එහෙම විවිධ තාක්ෂණ ක්‍රමවේද පාවිච්චි කරනවා. ඓන්ද්‍රිය කුෂිකර්මය ඇතුලේ පාවිච්චි කරන තාක්ෂණ වර්ග කීපයක් තියෙනවා. නැත්නම් තාක්ෂණික ක්‍රමවේද වර්ග කීපයක් තියෙනවා. ඓන්ද්‍රිය කුෂිකර්මයේදී අපි කියන්නේ පසට, ජලයට, භූමියට, සෞඛ්‍යයට හිතකරව කරන්න ඕනේ කියලා. ඒ නිසා ඒක කරන්න එක ප්‍රධාන ක්‍රමයක් තමයි පුතා පාංශු කළමනාකරණය කියන එක. මොකද්ද? පාංශු කළමනාකරණය කියන එක. මේ බලන්න. පාංශු කළමනාකරණය ඓන්ද්‍රිය කුෂිකර්මයේදී සිදු කරන එක තාක්ෂණ ක්‍රියාමාර්ගයක් තමයි පාංශු කළමනාකරණය. පාංශු කළමනාකරණය. ඇත්තටම පාංශු කළමනාකරණය කියන්නේ පස පාංශු කාදනය පාංශු හායනය කියන එක නැතිව හොඳ සරු පසක් විදියටම පවත්වාගෙන යන එකනේ.
සරුපසක් කියනකොට පුතා මෙන්න මේ ටික ප්‍රධාන වශයෙන් හොඳ මට්ටමක තියෙනවා. හොඳ මට්ටමක කියන්නේ අවශ්‍ය මට්ටමක තියෙනවා. මේවා ගොඩාක් වැඩි වුණත් අවුල්, මේවා ගොඩාක් අඩු වුණත් අවුල්. තිබිය යුතු මට්ටමක් තියෙනවා. ආන්ගේ තිබිය යුතු මට්ටමේ තියෙනවා. N කියන්නේ නයිට්‍රජන්, P කියන්නේ phosphorus, K කියන්නේ potassium. මෙන්න මේ NPK පොහොර, මෙන්න මේ NPK මට්ටම හොඳ මට්ටමක පවත්වාගෙන යන්න ඕනේ. ආන් ඒකට හරිත විප්ලවය කරේ කෘත්‍රිම විදියට නයිට්‍රජනුයි, ෆොස්ෆරස්ුයි, පොටෑසියමුයි, මැග්නීසියමුයි, කැල්සියමුයි විවිධ විදියට යූරියා, මඩ පොහොර, බණ්ඩි පොහොර, ඒ විවිධ පොහොර වර්ග තියෙනවා. ඕව හරහා පසට දැම්මා. ඒකෙදි සිද්ධ වෙච්ච එක දෙයක් තමයි පසේ තිබිච්ච අර ස්වභාවික රසායනික නැති වෙලා කෘත්‍රිම රසායනික වලින් විතරක් පොහොසත් වෙන්න ගත්තා. හැබැයි කෘත්‍රිම රසායනික වල ලක්ෂණය තමයි අවුරුද්දක් මාස 5ක් විතර හොඳට තිබිලා නැති වෙලා යනවා. පස්සේ එන්න නිසරු වෙලා මුඩුබිම් බවට පත් වෙනවා. දැන් ඔයාලා දැකලා ඇති සමහර ප්‍රදේශවල ඔය වගාබිම්, පරණ වගාබිම්, හොඳට පරණ තිබිච්ච කුඹුරු අද වෙනකොට මහා වගුරු බිම් බවට පත් වෙනවා. කිසි දෙයක් වගා කරන්න බැරි මට්ටමකට පත් වෙනවා. මොකද කෘත්‍රිම රසායනික දාලා ඒව නැති වෙලා ගිහිල්ලා. ඒ නිසා ආයන්ත්‍රික කෘෂිකර්මයේදී කරන දේ තමයි මෙන්න මේ පාංශු කළමනාකරණය කරනවා ස්වභාවික විදියට. ස්වභාවිකවම පස්සේ නයිට්‍රජන් වැඩි කරන්න, පස්සේ ෆොස්ෆරස් වැඩි කරන්න, පස්සේ පොටෑසියම් ප්‍රමාණය වැඩි කරන්න විවිධ කටයුතු කරනවා. විශේෂයෙන්ම ඔයාලා දැකලා තියෙන්නේ ඇල්බීසියා කියන්නේ. දන්නවනේ ඇල්බීසියා. සමහර ප්‍රදේශවල ගිනිසීරියා, සමහර ප්‍රදේශවල ලාඩප්පා, සමහර ප්‍රදේශවල ඔකට නංචි කියනවා. සමහර ප්‍රදේශවල වැටමාර කියනවා. සමහර ප්‍රදේශවල වැටහිර කියනවා. කොහොමත් ඔකට නම් 52ක් තියෙනවා. කොහොමත් ප්‍රසිද්ධියේ වැඩිපුර කට්ටිය කියන්නේ ඇල්බීසියා, ගිනිසීරියා වගේ නම්. ඕක රනිල කුලයේ සාකයක්නේ. ඕක වගා කරපුවාම, ඕකේ කොළ දාපුවාම පස ඔටෝමැටිකලි නයිට්‍රජන් හොඳ මට්ටමකට එනවා, ෆොස්ෆරස් සහ පොටෑසියම් කියනවා ප්‍රශස්ත හොඳ මට්ටමකට එනවා. ඒව විතරක් නෙවෙයි. අය දානවා නත්ත සූර්යයා කියලා එහෙම අහලා තියෙන වචන. නත්ත සූර්යයා. සමහර කට්ටිය කියනවා වල් සූර්යකාන්ත කියලා. ආන් ඒවා කොළ පසල දාන්න. ඒවා ඊට පස්සේ ගොම පොහොර, කුකුල් පොහොර, ඊට අමතරව ගත්තොත් මේ එළු පොහොර, මේ වගේ පොහොර වර්ග දාපුවම ස්වභාවිකවම පසේ තියෙන මේ NPK මට්ටම නැත්නම් නයිට්‍රජන්, පොටෑසියම්, ෆොස්ෆරස් මට්ටම හොඳ මට්ටමකට පත් වෙනවා. ඒක පාංශු සංරක්ෂණයේදී කරන දෙයක්. ඊට අමතරව පස්සට ජලයේ සැපයීම හොඳ මට්ටමක කරගෙන යනවා. ඒ කියන්නේ ජලය වැඩිම වුණත් අවුල්, අඩු වුණත් අවුල්. ඒ නිසා ප්‍රශස්ත මට්ටමකට ජල මට්ටම පවත්වාගෙන යනවා. ඊට අමතරව වේලි බඳින ඒවා කරනවා. ඊට පස්සේදී ස්වභාවික සාක වැටවල් ගහනවා. ඒ කියන්නේ ඇල්බීසියා වැටවල් එහෙම ගහනවා. ඒ ක්‍රම වලින් පස්ස ස්වභාවික මට්ටමේ පවත්වාගෙන යනවට කියනවා පුතා පාංශු කළමනාකරණය කියලා. මේක සුපිරියදී. මොකද පස්සේ වසරිස නැහැ. ඒ නිසා අර ගැඩවිලාට එහෙම පට්ට සතුටුයි. මොකද පස්ස සරු කරන අපේ නියෝජිතය වගේ ඉන්නේ ගැඩවිලා. ඔය ගැඩවිලා කියන්නේ මේ සම්පේක් එහෙම නෙවෙයි ඈ. ඒ ගැඩවිලා කියන්නේ අපිට හොඳ සුපිරි සතෙක්. තව ඉන්න කඳ පණුවා කියලා එකක්. අර ගෙඩිය වගේ පණුවෙක් ඉන්නේ. කඳ කොහොම නිකන් මේ ගැජට් එක වගේ නෙමෙයි. නිකන් පණුවෙක් ඉන්නේ. ඔය කඳ පණුවෙම පස්සේ තියෙන පහළ තියෙන ෆොස්ෆරස්, පොටෑසියම් මේ ඇතුළු දේවල් උඩට ගේනවා. උඩ තියෙන දේවල් පල්ලෙහාට අරගෙන පස්ස ස්වභාවිකව පෙරලීමකට ලක් කරනවා. පස්සේ තියෙන සරු කොටස් පහළටයි උඩටයි හොඳට අරහියනවා. මේක ගැඩවිලත් එහෙමයි. මේ කඳ පණුවත් එහෙමයි. තව ඉන්නවා වේයා කියලා. වේයා ගේ ඇතුලේ ඉන්නකොට බඩ මුට්ටු කෑවට පස්සේ ඉද්දි මරු ජීවිය. ගෙදරට ආපුවම නම් ඉතින් ඔය මේසෙත් තිබුත් මේසේ කනුව ඉවරයි. හැබැයි පස්සේ ඉද්දි හොඳ ජීවියෙක්. උන්ට කියන්න පුතා පාංශු ජීවී. මෙන්න පාංශු ජීවී ඉන්නේ එහෙම. නියමයට ආරක්ෂා වෙනවා. මෙන්න මේ ස්වභාවිකව දාන ඔය කොළ පොහොර වගේ දේවල් වලින්. ආගේ ක්‍රම වලින් පස්ස සරු විදියට පවත්වාගෙන යන එකට කියනවා පුතා පාංශු කළමනාකරණය. මේ අයින්ද්‍රිය කෘෂිකර්මයේ ප්‍රධාන දෙයක් තමයි අපි මොනවා කරත් පස්සේ නෙවෙයි වගා කටයුතු හැම දෙයක්ම කරන්නේ. ඒකට සුපිරියට පස්ස පවත්වාගෙන යනවා. ඒක පාංශු කළමනාකරණය නැත්නම් පාංශු සංරක්ෂණය නම් දෙකෙන් කෝක පාවිච්චි කරත් කමක් නැහැ.
ඒක මේ අයින්ද්‍රිය කුසකර්මයේදී සිද්ධ කරන දෙයක්. මේක හරිත විප්ලවයේදී වගේ අර යූරියා අරෝමෙව දාන්නේ නැහැ. දාන්නෙම කොළ පොර, ගොම පොර ඒ වගේ දේවල් වලින් තමයි පස සරු කරන්නේ. ඒ වගේම ගල් වැටවල් දාලා පස හොදාගෙන යන එක අඩු කර ගන්නවා. ඊට අමතරව ලී වැටවල් ගහලා ඒ කියන්නේ ඔය එල්බීසියා වගේ වැටවල් ගහලා පස හොදාගෙන යන එක අඩු කරනවා. කාණු කපනවා. කුට්ටි කාණු ගියයි ඊට අමතරව ඔය සමෝච්චරේකා ක්‍රමයට කාණු ගියයි ඔය විදිහට කාණු සකස් කරනවා. මේ විදිහට සිදු කරන එකට තමයි පුතී කියන්නේ පාංශු කළමනාකරණය. මේක අයින්ද්‍රිය කුසකර්මයේ එක තාක්ෂණික කොටසක්. දෙවෙනි එක තමයි පුතා වල් පැලෑටි මර්ධනය. වල් පැලෑටි මර්ධනය. දෙක වල් පැලෑටි මර්ධනය. වල් පැලෑටි මර්ධනය. දැන් මේකත් අයින්ද්‍රිය කුසකර්මයේදී පාවිච්චි කරන තාක්ෂණ ක්‍රමයක්. දැන් ඔයා දැකලා ඇති ඔය අපි මේ කුසකාර්මික ප්‍රදේශන මේවා චුට්ටක් හරි කුසකාර්මික ලක්ෂණ තියෙනවානේ. අපිට Tamanටම කියලා කුඹුරු ඉඩක් නැති වුණාට දැකලා හරි තියෙනවානේ. ඔයාලා දැකලා ඇති ඔය වී ටික ඉස්සරට පස්සේ දැන් නම් ඒ ක්‍රම අඩුයි ගොඩක්. ඉස්සර කරන දේ තමයි පුතා දවස් 7ක් විතර යනකොට මේ ගහ ගොයන් ගහ පොඩ්ඩක් විතර අඟලක් එකමාරක් විතර උසට එනකොට ඔය අම්මලා තාත්තලා ගිහිල්ලා වතුර බඳිනවා කියලා එකක් කරනවා. අඟලක් එකමාරක් විතර වතුර මට්ටම බැඳලා එනවා වක්කඩේ වහලා වතුර මට්ටම තියලා එනවා. වතුර හරවනවා කියලා තෝකට කියනවා. මේ වතුර හරවලා දවසක් විතර ඔහම ගියාට පස්සේ ගොවිලෑල්ල කියලා උපකරණයක් තියෙනවා. මේ ගොවිලෑල්ල කියන උපකරණයෙන් මේ ගොයම තලනවා ඔහම. එහෙට මෙහෙට ඔහම තලාගෙන එක පැත්තකට ඔහම තලාගෙන යනවා එතකොට. ඒතර ගොයන් ගහ ගොයන් පැලේ ඔය කියන්නේ ඔහම නිදා ගන්නවා මේ. මේ තලාගෙන යනකොට නිදා ගන්නවා. මේ වතුර තියෙනවනේ මේකේ. එතකොට මේකේ ගොයන් ගහ විතරක් නෙවෙයි තැලෙන්නේ. මේකේ කුඩු මැටි, තුනස්ස, තුන්හිරිය, ගිලාපල. ඔය ගොයන් ගස් එක්ක හැදෙන තව තියෙන බජිරි, ඕනෝගේ ගස් තියෙන ඒවත් උන තැලෙනවා. ගොයන් ගහ දවස් දෙක යනකොට අයෙත් අයියා වගේ නැගිටිනවා. හැබැයි කුඩු මැට්ට, තුනස්ස, තුන්හිරිය නිදාගත්තොත් නිදාගත්තම තමයි. මූ මේ ජලය යටදී කුණු වෙලා යනවා. අන්න වල් මර්ධනය. ඔය ගොයන් වල අයින්ද්‍රිය කුසකර්මය ඕක කරන්නේ. ඊට අමතරව ඔය ඇටෝරා වගේම මැරෙන්නේ නැහැ. මූ ගොයන් ගහටත් වඩා හයියයි. සමහර කුඩු මැටි මැරෙන්නේ නැහැ. හිටපිය හොඳ වැඩක් කරන්න කියලා අම්මලා තාත්තලා කරන්නේ ඉස්සර අයින්ද්‍රිය කුසකර්මය යටතේ මේ ගොයන් ගහ ඉතුරු කළා වල් ගස් ටික ගලවලා දානවා. වෙලා යනවා. හැබැයි කිසිම හානියක් නැහැ සෞඛ්‍යයට. දැන් බලන්නකො රජරට ප්‍රදේශවල මාතලේ කෙළවරට එනකොටත් අද වෙනකොට දඹුල්ල පැත්තට එනකොටත් මාර විදියට වකුගඩු රෝගියෝ ඉන්නවනේ. මොකද මේ? යූරියා දාලා මඩ පොහොර දාලා ඔයගේ තිබිච්ච ආසනික් ඊයම් රසදිය කැඩ්මියම් මෙන්න මේව පසට එකතු වෙලා කෑම වලින් ඇඟට ඇවිල්ලා වකුගඩු විනාශ වෙනවා. නිසා ඔය රසායනික ක්‍රමවලින් ලොකු හානියක් වුණා. ඔය සමහර කට්ටිය පොහොර ඉල්ලලා මාර විදියට අරගල. පැහැදිලි? පොහොර ඉල්ලලා එන අරගල. රසායනික පොහොර ඉල්ලලා. ඒ කියන්නේ අපිට දෙන්න අපිත් වකුගඩු ටික නරක කරගන්න ඕනේ වගේ එකක් කියන්නේ. පැහැදිලි? රසායනික පොහොර එහෙම හොඳම හොඳ නැහැ ඉතින්. ඒ නිසා මේ වගේ අමාරු උනත් මේ ක්‍රම මරු. මේ වල් පැලෑටි මර්ධනය කරන ක්‍රමයක් මේ ගොයන් ගැන. ඊට පස්සේ පුතා මිරිස් ගස් වල එහෙම ඉස්සර කරේ අම්මලා තාත්තලා අහන්න බොරුන උදළු ගන්නවා කියලා එකක් කරනවා. එතකොට අර ගහ ළඟ තියෙන හැම වල් ගහක්ම ගලවලා දානවා. ගලවලා ඔහම දාපුවාම අවුවට පිච්චිලා ඒව විනාශ වෙලා යනවා. අපිට ඕන කරන ගස් ටික විතරක් අපි වගා කරන ගස් ටික විතරක් බණ්ඩක් අද තක්කාලේ දේව ඉතුරු කරගන්න. වල් ගලවන එකත් වල් මර්ධන ක්‍රමයක්. අය කරනවා පුතා කැලෑව වගේ තැන්වල. දැන් නම් මොකද කරන්නේ? ගියා හාක්‍රොස් පටාස් ගත්ත ගෙනම ගැහුවා වල් ටික බුදි නට්ටම් වෙලා යනවා. අපිට පට්ට සතුටුයි. හැබැයි සතුටු වෙන්න බෑනේ පුතා. ආරකේ ඉන්න ගැඩවිලා වේ මේ හැම සතුත් එක්කම විනාශ වෙලා යනවා. හැබැයි ඉස්සර කරපු දෙයක් තමයි මේ වල් මර්ධනය කරන්න වල් ගලවලා දානවා. එහෙම නැත්නම් තව ක්‍රමයක් කරනවා.
එතන ඒ පරිසරයට උණු වතුර දාන්න. ඉස්සර ක්‍රමයක් ඒක. ඒක අයින්ද්‍රිය කුෂිකර්මය අදත් කරනවා. ඒකෙදි නම් පොඩ්ඩක් විතර ওই ගැටවිල වලට එහෙම පොඩි හානියක් වෙනවා. හැබැයි ගැටවිලා කියන එක පස ඇතුළට යනවා. මෙයා උණු වතුර දානවා. ඒ නිසා උට ලොකු හානියක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ උණු වතුර දාපුවාම මේ වල් මර්ධනය කරගන්න පුළුවන්. ඊට අමතරව තව ක්‍රමයක් තියෙනවා. වල් මර්ධනය කරන ක්‍රමයක්. අද වගා කරනකොට ඒක අයින්ද්‍රිය කුෂිකර්මයේදී පාවිච්චි කරනවා. ඒක මාර තාක්ෂණ ක්‍රමයක්. දෙක මම ලියන්නම්. වල් පැලෑටි මර්ධනය එහෙම තියෙනවා. මෙහෙම වගා කරනකොට ඒ භූමිය හොඳට සකස් කරලා ඔකේ ඉටිරෙද්දක් එලනවා. ඉටිරෙද්ද එලනවා. හරිද? ඊට පස්සේ අපි වගා කරන අපි දුම් බණ්ඩක් හදන්න කියලා. ඒ බණ්ඩක් හදන තැන විතරක් පළක් කපනවා. ඉටිරෙද්ද එහෙම රවුම කපලා ඒ හරිය විතරක් පහලට හාරනවා. තේරෙනවද? ඒ හරිය විතරක් පහලට හාරනවා. වල හාරනවා. ඊට පස්සේ එතන ආපහු පස් ගොම පොහොරේම දාලා කොළ පොහොර දාලා ආයෙ වහනවා. වහලා බණ්ඩක්ක පැලේ හදනවා. හරි. මේ හරිය පොළොව වැහිලා තියෙන හින්දා ඒ හරිය වලින් වල්ගස් වලට මතු වෙන්න බෑ. වල්ගස් මැරිලා යනවා. තේරුණාද? මෙන්න මේ වගේ වැස්සුම් ක්‍රම වලින් වල් මර්ධනය කරනවා. ඒව තමයි පුතා කියන්නේ අපි වල් පැලෑටි මර්ධනය කරන්න මේ අයින්ද්‍රිය කුෂිකර්මය යොදා ගන්න තාක්ෂණ කරනවා. ඒක සුපිරිනේ. තේරුණාද? ඉටිරෙද්දෙන් උඩට එන්නේ. අපිට ඕන ගහ විතරක් උඩ තියෙනවා. මේක අයින්ද්‍රිය කුෂිකර්මයේදී අපි පාවිච්චි කරන ක්‍රමයක්. වල් පැලෑටි මර්ධනය. එක්ක වල් ගලවලා දානවා, වල් තලලා දානවා, වල් වලට උණු වතුර දානවා. ඒව නැත්තම් මේ වගේ ඉටිරෙදි වගේ දේවල්. මේක ඉටිරෙදි විතරක් නෙවෙයි සමහර කට්ටිය මේකට තාර සීට් පාවිච්චි කරනවා. අර තාර සීට් කියලා අර වහල් වලට දාන මේ සොෆ්ට් වගේ නිකන් අර ඉටිරෙද්දට වඩා ටිකක් ගන්නකම එකක් තියෙන්නේ. මතකයිනේ? ඒ වගේ එකක් දාලා පොළොව උඩ දාලා රවුම් කපලා ඒකේ විතරක් වගා කරනවා. පැහැදිලි? අවසානයේට අස්වැන්න ඉවරුනාට පස්සේ ඉටිරෙද්ද පිටින් මයින් කරලා දානවා. ඉටිරෙද්ද විනාශ කරලා දානවා. එතකොට පස්සට සිද්ධ වෙන හානිය ගොඩාක් අඩුයි. තේරුණාද? හරි. ඒ විදිහට පුතා අයින්ද්‍රිය කුෂිකර්මයේදී ඊළඟ ක්‍රමය තමයි වල් පැලෑටි මර්ධනය කරන එක. අනිත් එක තමයි පුතා අයින්ද්‍රිය කුෂිකර්මයේදී ඊළඟ තාක්ෂණ ක්‍රමය පලිබෝධ පාලනය. පලිබෝධ පාලනය. මේ පලිබෝධ කියලා කියන්නේ පුතා අපි වගා කරන දේවල් වලට හානි කරන සත්තු වල් මේ වගේ දේවල්. ඒවට තමයි අපි කියන්නේ පලිබෝධකයෝ කියලා. ඒතකොට දැන් නම් පලිබෝධකයෝ මේ කෘමී සත්තු සමහර කෘමී සත්තු ඉන්නවා මේ ගස් වලට හානි කරනවා. දැන් මේ දවස්වල අර ඉන්න කෘමී සතා තමයි අර කවුද මේ ඔගේ නම සේනාරත්නනේ මොකද්ද? සේනා දලඹුවා. right. මේ සේනා දලඹුවා විනාශ කරන්න මාර ගේමක් නෙදෙන්නේ. මාර හානි. ඒතර මේ සේනා දලඹුවා වගේ සත්තු. ඔය ගොයමට එනවා කීඩෑවෝ වගේ සත්තු. ඕමයි සත්තු. උන් තමයි අපි පලිබෝධකයෝ කියලා කියන්නේ. ඒතර ඒකේ තියෙන වල් වර්ගත් පලිබෝධකයෝ. මේ පලිබෝධකයෝ මර්ධනය කරන්න හරිත විප්ලවයේදී නම් කරේ ගෙනාවා කෘමිනාශක, ගෙනාවා වල්නාශක ගහපු ගමන් ඉවරයි. හැබැයි ඒ වගේ පස් ජලයට, වායු ගෝලයට, සෞඛ්‍යයට අහිතකර බලපෑම් වැඩි. හැබැයි අයින්ද්‍රිය කුෂිකර්මයේදී එහෙම දේවල් කරන්නේ නැහැ. කොඹැට ඊට අමතරව සුදු ලුණු ඊට අමතරව රතු ලුණු වගේ ඊට අමතරව ඔය වෙනත් කොළ වර්ග ඔය අපි කියනවා දොඩම් කොළ වගේ ඒවා තලලා ඒ වගේ ඉස්ම අරගෙන ඒවා ටැංකියකට දාලා එහෙම නැත්නම් ගඟ වැරැල්ල අත්තකින් හරි මේවා ඉහිනවා ගස් වලට. ඒතර මේ වගේ අර තියෙන තිත්ත රස හරි ඒ වගේ තියෙන අර කුමියොට අල්ලන්නේ නැති අර ගඳ හින්දා එතනින් අයින් වෙලා යනවා. ඉතින් ඒකේදී අර සතාට හානියකුත් නැහැ. වගාවට හානියකුත් නැහැ. මේ විදිහට පලිබෝධ පාලනය කරනවා. ඒක තමයි අයින්ද්‍රිය කුෂිකර්මයේදී කරන පලිබෝධ පාලනය. තේරුණාද? මේ විදිහට හිතකර ක්‍රම වලින් පලිබෝධ පාලනය කරන විදියක් තමයි අයින්ද්‍රිය කුෂිකර්මයේදී කරන්නේ.
ඒවට කියනවා නිස්සාරක භාවිතය කියලා. මොනවද? නිස්සාරක නිස්සාරක කියලා කියන්නේ අර වගේ ලබා ගන්න ඉස්ම වගේ දේවල්. ඒ වගේ අපිට පුළුවන් පලිබෝධ මර්ධනය. ඊට අමතරව ඔය තියෙනවා හුලන්තලා කියලා જાතියක්. මේ හුලන්තලා වගේ දේවල් මදුරුතලා හුලන්තලා වගේ කියලා වර්ග තියෙනවා. මේවා වල් වර්ග. ඒවා ගෙනල්ලා ඔය ගිනි ගොඩක් ගහලා දානවා. මේ ගිනි ගොඩේ අර දුමට ඒ දුමේ තියෙන අර ස්මෙල් එකට අර සත්තු කුඹිය ඉවත් වෙලා යනවා. මේ වගේ ක්‍රම වලින් පලිබෝධ පාලනය කරන එක තමයි අයින්ද්‍රිය කුෂිකර්මයට තේදී පලිබෝධ පාලනයේ විදිහට ගණන් ගන්න. පැහැදිලිද? right. ඊට පස්සේ පුතා හතරවෙනි එක තමයි අයින්ද්‍රිය කුෂිකර්මයේදී පාවිච්චි කරන රසායන තාක්ෂණ ක්‍රමය තමයි හතරවෙනි තාක්ෂණ ක්‍රමය බහුභෝග වගාව. බහුභෝග වගාව. දැන් හරිත විප්ලවය යටතේ වගා කරනකොට පුතා එක දිගට බටු නම් හදන්නේ බටුම තමයි එක දිගට. ගොයම් නම් ගොයම්ම තමයි එක දිගට. තිරිඟු නම් තිරිඟු තමයි එක දිගට. තක්කාලි නම් තක්කාලි විතරයි එක දිගට. ඒ ක්‍රමයේදී අපි හිතමු මොකක් හරි නියගයක් ආවා කියලා. තක්කාලි නම් තක්කාලි සම්පූර්ණ විනාශ වෙලා. බණ්ඩක්ක නම් බණ්ඩක්ක සම්පූර්ණ විනාශ වෙලා. එතන ගොවියට කිසිම ආදායමක් නැහැ. ගොයම් නම් ගොයම් සම්පූර්ණ විනාශ වෙලා. අයින්ද්‍රිය කුෂිකර්මයේදී එහෙම නැහැ. අයින්ද්‍රිය කුෂිකර්මයේදී කුඹුරක් වගා කරනකොට පරණ හේනක් බලන්නකො හේන් වගා. අයින්ද්‍රිය කුෂිකර්මයේදී ඉස්සර සුපිරිම සිස්ටම් එක තමයි හේන් වගා. ඒකේ වට්ටක්කක් තියෙනවා. ඒකේ මෙනේරි කුරහන් කවුපි මේවත් තියෙනවා. මිරිසුත් තියෙනවා. භෝග වර්ග 60ක් විතර තියෙනවා. විවිධ භෝග වර්ග 60 70ක් ඕකේ වගා කරනවා. පොඩ හරි වගා කරනවා. නියගයක් ආව කියන්නේ නියගයට ඔරොත්තු දෙන්න නැති භෝග ටික විනාශ වෙලා යනවා. හැබැයි ඔරොත්තු දෙන සාක ටිකෙන් හරි අස්වැන්නක් ලැබෙනවා. එතකොට යාළුවට කන්න බොන්න ඉතුරු වෙනවා කොටසක්. හැබැයි තක්කාලේ විතරක් හදලා තිබ්බනම් නට්ටන්නේ. බණ්ඩක්ක විතරක් හදලා තිබ්බනම් වට්ටක්ක විතරක් හදලා තිබ්බනම් ගන්න දෙයක් නැහැ. ඒ නිසා භෝග වර්ග එකවර එකකට වඩා වැඩි ප්‍රමාණයක් වගා කරනවා. එතකොට එකක් විනාශ වුණොත් අනිත් එකෙන් හරි ආදායමක් ලැබෙනවා. පැහැදිලිද? එකක මිල අඩු වුණොත් අනිකෙන් හරි මිල වැඩි කරගන්න පුළුවන්. ඒකට තමයි කියන්නේ පුතා බහුභෝග වගාව. ඒ කියන්නේ ශේෂ්ත්‍රය කියන්නේ භූමියේ එක භෝගයකට වඩා වැඩි භෝග ප්‍රමාණයක් එකවර වගා කරලා තමන් සුරක්ෂිත වෙන එකට තමයි අපි කියන්නේ මේකෙදි බහුභෝග වගාව කියලා. ඒ කියන්නේ දැන් ඔයාලා දැකලා ඇති තක්කාලිත් එක්කම මිරිස් වගා කරනවා. ඊට අමතරව කුරහන් වගා කරනවා. ඊට අමතරව අයිනක මෑකරල් වගා කරනවා. තව පැත්තක බණ්ඩක්ක වගා කරනවා. තව පැත්තක නියරවල් ටිකට ඔය වැටකුළු වගේ දේවල් වගා කරනවා. ඊට අමතරව කරවිල මැස්සක් ගහනවා. වගේ දේවල් කරනවා. එතකොට එක භෝගයකින් හරි Tamanට ආදායමක් ලැබෙනවා. පැහැදිලි? ඒකත් අයින්ද්‍රිය කුෂිකර්මයේ තවත් තාක්ෂණ ක්‍රමයක්. නැත්නම් ඊළඟ තාක්ෂණ ක්‍රමයේ විදිහට අපි අඳුර ගන්නවා. එතකොට පුතා අපි අයින්ද්‍රිය කුෂිකර්මයේ අර්ථයේදී භාවිතා කරන ප්‍රධාන තාක්ෂණික ක්‍රියාමාර්ග 4 මොකක්ද කියලා අහුවොත් එහෙම ඔයා කියන්න මේ තියෙන්නේ කියලා. මොනවද තියෙන්නේ? පාංශු කළමනාකරණය, වල්පැලෑටි මර්ධනය, පලිබෝධ පාලනය, බහුභෝග වගාව. ඕකට අදාළව මම ඔයාට සම්පූර්ණ නෝට් එක එවලා තියෙනවා. ඒක ඔයා ලියලා තියෙනවා. ඒ ටික තමයි ඔයා පාඩම් කරගන්න. ඔය ටික විතරයි. අය කිසි දෙයක් නැහැ. ඔය ටික පාඩම් කරගන්න. හරිනේ? එච්චරයි. එච්චරයි. අයින්ද්‍රිය කුෂිකර්මය යටතේ තාක්ෂණික ක්‍රියාමාර්ග. ඊට පස්සේ පුතා තියෙනවා අයින්ද්‍රිය කුෂිකර්මයේ ප්‍රතිඵල. එහෙම නැත්නම් අයින්ද්‍රිය කුෂිකර්මාන්තයේ බලපෑම. එහෙම නැත්නම් අයින්ද්‍රිය කුෂිකර්මාන්තයේ වාසි හා වාසි. ඔය කොයි කතාවකුවත් එකයි. අයින්ද්‍රිය කුෂිකර්මයේදී පුතා හිතකර බලපෑමක් තියෙනවා. ටිකක් අහිතකර බලපෑමක් තියෙනවා. ඕනෑම හොඳ දෙයක හොඳ ගතිගුණ වගේම නරක ගතිගුණක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට බඩගින්නට පාන් කෑවට එක දිගට පාන්ම කෑවොත් දියවැඩියාව හැදෙනවා. ඉස්සරහට පැනඩෝල් හොඳ වුණාට
හැම වෙලේම පැනරෝල් බිව්වොත් එහෙම වකුගඩු නරක් වෙනවනේ. නේද? ඒකයි හැම හොඳ දෙයකම නරක ගතිත් තියෙනවා. ඒ වගේ පුතා ඓන්ද්‍රිය කුෂි කර්මාන්තේ කොච්චර හොඳ වුණත් ඓන්ද්‍රිය කුෂි කර්මාන්තේ නරක ගති ගුණක් තියෙනවා. කොහොම වුණත් අපි හොඳ සහ නරක දෙකම බලමු. ඉස්සෙල්ලාම බලමු පුතා අපි හිතකර ප්‍රතිඵල. හිතකර ප්‍රතිඵල. නැත්නම් වාසි. කොයි නම කිව්වත් එකයි. වාසි කිව්වත් එකයි, හිතකර ප්‍රතිඵල කිව්වත් එකයි, හිතකර ප්‍රතිලාභ කිව්වත් එකයි. මේ බලන්න. හිතකර ප්‍රතිඵල. හිතකර ප්‍රතිඵල. හිතකර ප්‍රතිඵල. එකක් තමයි පුතා. දැන් මේ ඓන්ද්‍රිය කුෂි කර්මයේදී අපි අහිතකර රසායනික පාවිච්චියක් නැහැනේ. එතන අපි කඩෙන් ඇට වර්ග ගන්න යන්නේ නැහැ. බණ්ඩක් කනම් හොඳම කරල් කීපයක් කුඹුරේ ඉතුරු වෙන්න ආරිනවා. ඒ ටික පැහිලා වේලිලා යනකම් තියලා ඒ ඇට ටික ගෙනල්ලා තමයි ඊළඟ අවුරුද්දේ නැත්නම් ඊළඟ වතාවේ වගා කරන්නේ. ඊළඟ අවුරුද්දෙත් එහෙම. ඊළඟ අවුරුද්දෙත් එහෙම. ඒ කියන්නේ අවුරුදු 1000ක් ගියත් ඒකෙන්ම ගත්ත භෝග තමයි දිගින් දිගට යන්නේ. එතකොට අතීතයේ ඉඳලම අද දක්වාම ඒවම වගා කර කර තිබ්බනම් ඉදිරියටත් ඒව වගා කර කරගෙන යන්න පුළුවන් නිසා ඕකට කියනවා පුතා අපි සාම්ප්‍රදායික ප්‍රභේද ආරක්ෂා වෙනවා. ගොරකටක් කාලේ නම් වගා කරන්නේ ගොරකටක් කාලේ අවුරුදු 1000 ගානක් තිස්සේ වගා කරන්න පුළුවන්. මොකද ඒකෙන්ම ඇට අරන් වගා කරන්නේ. ඒ නිසා සාම්ප්‍රදායික ප්‍රභේද හොඳට ආරක්ෂා වෙනවා. ඒ නිසා සාම්ප්‍රදායික දමල වර්ග, සාම්ප්‍රදායික ඔය හීනටි, ඊට අමතරව ඔය පච්ච පෙරුමාල්, සුවඳල් වගේ වී වර්ග ආරක්ෂා වෙනවා. ඒ නිසා ඓන්ද්‍රිය කුෂි කර්මාන්තේ මාර ප්‍රතිලාභයක් තමයි සාම්ප්‍රදායික ප්‍රභේද ආරක්ෂා වීම. සාම්ප්‍රදායික ප්‍රභේද ආරක්ෂා වීම. සාම්ප්‍රදායික ප්‍රභේද ආරක්ෂා වීම. තව එකක් තමයි පසට, පරිසරයට, ඒ කියන්නේ වායු ගෝලයට, ජලයට, සමස්ත පරිසරයටම හිතකර ප්‍රතිඵලයක් දෙනවා. ඒකේ තියෙන ජීවීන් සුරක්ෂිත වෙයි. ඒකේට තියෙන බලපෑම ඊටාම අඩු මට්ටමක තියෙනවා. ඒ නිසා ඒකත් අපි සලකනවා මේකෙන් සිද්ධ වෙන තව ප්‍රතිලාභයක්. ඒ කියන්නේ පරිසරයට සිදුවන හානිය අඩුයි. පරිසරයේ ලක්ෂණ සුරක්ෂිත වෙනවා. නැත්නම් පරිසරයේ තියෙන දේවල් සුරක්ෂිත වෙනවා. ඒ කියන්නේ ওই ගොවීන්ට හිතකර සත්තු, ගැඩවිල්ලෝ වගේ සත්තු, වේයෝ වගේ සත්තු ආරක්ෂා වෙනවා. ඒ කියන්නේ පරිසරයේ සුරක්ෂිත වීම තමයි කෙටියෙන් කිව්වොත් එහෙම. ඒ වගේම ජලයට, වායු ගෝලයට පසට සිද්ධ වෙන හානිය අඩුයි. දැන් අපි ගත්තොත් එහෙම ගොම පොර දානකොට මේකේ අහනවා සර් නෝට් එක ලියන්නේ නැද්ද අද කියලා. මම නෝට් එක දැම්මා. සම්පූර්ණ නෝට් එක දැම්මා. ඒ නිසායි අද නෝට් එක ලියන්නේ නැත්තේ. සම්පූර්ණ නෝට් එක දැම්මනේ. තේරෙනවද? සම්පූර්ණ නෝට් එක ආපහු දැම්මා. ඒ නෝට් එකේ ඔය සම්පූර්ණ විස්තරෙම තියෙනවා. ඒක ආපහු සර පන්තියේදී අර වේගෙන් කරන්න පුළුවන් එක හදාගන්න තමයි අයත් එක. දැන් මේ නෝට් එක ලියා ගන්න. ඒ නෝට් එක ලියා ගන්න. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. නෝට් එක ලියා ගන්න. නෝට් එක දාලා තියෙන්නේ ගෲප් වලට දාලා තියෙන්නේ. ඒක ලියා ගන්න. right. ඊට පස්සේ අපි ගියා ජලයට, පසට, වායු ගෝලයට සිදුවන අහිතකර බලපෑම අඩුයි. ඊටාම අඩු බලපෑමක් තමයි සිද්ධ වෙන්නේ. චුට්ටි බලපෑමක් තියෙනවා. දැන් ගොම පොහොර දාපුවාම ඒක හේදිලා ගිහිල්ලා ජලයට එකතු වුණත් ඒ වතුර බොන්න බැරි වෙනවා. ඒ වගේ පොඩි පොඩි බලපෑම් තියෙනවා. හැබැයි සමස්තයක් විදිහට ගත්තොත් එහෙම අහිතකර බලපෑම ඊටාම අඩුයි. ඒ වගේම දැන් ගන්නකෝ අපි කඩෙන් ගිහිල්ලා වසවිසනේ කන්නේ. හැබැයි බලන්න කොස් කෑවම, දෙල් කෑවම, පොලොස් කෑවම අපිට වසවිසක් එන්නේ නැහැ. මොකද හේතුව ඒවට අපි රසායනික දාන්නෙම නැහැ. ඒ වගේ තමයි පුතා කෘත්‍රිම රසායනික දාන්න නැතුව හදනවා නම් යම්කිසි භෝගයක්. ඒකෙන් ලැබෙන ආහාර වලින් අහිතකර සෞඛ්‍ය බලපෑමක් ඇති වෙන්නේ නැහැ.
ඒ නිසා අපිට තියෙන තව ප්‍රතිලාභයක් තමයි සෞඛ්‍යයට හිතකර වීම. සෞඛ්‍යයට හිතකර ආහාර ලැබීම කියන එක. සෞඛ්‍යයට හිතකර ආහාර ලැබෙනවා. ඒකත් මේකෙන් ලැබෙන හිතකර ප්‍රතිලාභයක් විදිහට සැලකනවා. පැහැදිලිනේ? හරි. එතකොට ඔන්නෝව තමයි හිතකර ප්‍රතිඵල විදිහට අපි අඳුරා ගන්න. පැහැදිලි? right. ඊළඟට පුතා අපි බලමු අහිතකර ප්‍රතිඵල. ඊළඟ තමයි අහිතකර ප්‍රතිඵල. අහිතකර ප්‍රතිඵල. මම කිව්වා හිතකර ප්‍රතිඵලාව වගේම අහිතකර ප්‍රතිඵලත් මේකෙන් ලැබෙනවා කියනවා. මේ බලන්න. ඒක තමයි ප්‍රධානම එක. දැන් ගන්නකො. අපි මිරිස් ගස් දෙකක් දෙපැත්තක හදමු. එක පැත්තක මිරිස් ගහ. ඒකට අපි දාන්නෙම මඩ පොහොර, යූරියා, ඒ වගේම බෙහෙත් ගහනවා ඒ විදිහට. කෘමි වර්ධනය කරන්න රසායනික පොහොර, රසායනික පලිබෝධනාශක පාවිච්චි කරනවා. අනිත් පැත්තේ හදන මිරිස් ගහට ගොම පොහොර වගේ දේවල් දාන්නේ. අර කෘත්‍රිම රසායනික දෙයක් දාන්නේ නැහැ. ඔය අලු වගේ දෙයක් තමයි දාන්නේ. ඔය පණුවේ මේනවා අලු වගේ දෙයක් දානවා. ඔන්න මාස 3 විතර යනකොට කරල් එන්න ගන්නවා. හැබැයි අර රසායනික යොදලා හදපු ගහේ කරල් 100ක් විතර එන්නේ. හැබැයි ගොම පොහොර වගේ දේවල් හදපු ගහේ කරල් 8ක් විතර එන්නේ. ඒකෙන් අදහස් කරනවා පුතා මෙන්න මේ රසායනික පාවිච්චි කරන වගේ අස්වැන්න වැඩි අයින්ද්‍රිය භාවිතයේදී අස්වැන්න අඩුයි. ඒ නිසා ගොවියෝ කල්පනා කරනවා රසායනික පාවිච්චි කරලා තමයි අපිට වැඩි ප්‍රතිලාභයක් ගන්න වෙන්නේ. අපි නෙවෙයිනේ කන්නේ විටමින්ස්ුනේ කන්නේ. එහෙම කියලා වගේ අදහසක් එනවා. හැබැයි අවසාන ප්‍රතිඵලය විදියට මේකේ ලැබෙන අහිතකර ප්‍රතිඵලය තමයි අස්වැන්න අඩුයි. අස්වැන්න අඩුය. අස්වැන්න අඩුයි. හැබැයි ලැබෙන අස්වැන්න මරු. ඒ කියන්නේ ඒක සෞඛ්‍යෙට හිත කරයි. හැබැයි අස්වැන්න අඩුයි. ගොවිය බලාපොරොත්තු වෙන සෞඛ්‍ය විතරක් නෙවෙයි ආදායමත් වැඩි කරගන්න බෑ. ඒ නිසා මේකේ අස්වැන්න අඩු වෙන එක ඊටාම මේකේ තියෙන එක අහිතකර බලපෑමක්. ඊළඟ පුතා තව එකක් තමයි දැන් අපි ගත්තොත් එහෙම දැන් ඔයා කල්පනා කරනවා විභාගයෙන් පස්සේ සර් මාත් වගාවක් පටන් ගන්නවා. ඔව් වගාව නරක නැහැ. වගාව කියන්නේ අද වෙනකොට පට්ට ආදායම් ලැබෙන එක. සුපිරි ආදායමක් ලබා ගන්න පුළුවන් දෙයක්. හැබැයි ඒක හොඳට කරන්න ඕන. දැන් ඔයා කල්පනා කරනවා මම සර් මම කල්පනා කරන්නෙම ඔය කෘත්‍රිම ක්‍රමයට නෙවෙයි ස්වභාවික ක්‍රමයට වගා කරන්න. ඒකට සර් මම ඔය කොම්පෝස්ට් වගේ දේවල් තමයි සපයා ගන්න. ඒ කියන්නේ කොළ පොහොර දිලාගත් වෙච්ච ඒවා ඒ වගේ තමයි වගා කරන්නේ. ඔයා ගිහිල්ලා අක්කර 5ක් විතර වගා කරන්න යන්නේ. ඔයා ගිහිල්ලා කොම්පෝස්ට් කොහෙද තියෙන්නේ කියලා බලනවා. ගන්න ඕරුවට යනවා. ඔයා ගිහිල්ලා බලනවා කොම්පෝස්ට් තියෙනවද කියලා. ඔයා කියනවා මට කොම්පෝස්ට් ට්‍රැක්ටර් 5ක් විතර ඕනේ කියලා. ට්‍රැක්ටර් 5ක් නම් දෙන්න බෑ. ගොවිය ගොඩක් ඉන්නවනේ. එහෙම බෑ ට්‍රැක්ටර් ඕන නම් දෙන්නම් කිලෝ 50ක්. ඉතින් පුතා අක්කර 5ක් වගා කරන්න කිලෝ 50ක් ඇතිද? කිලෝ 50ක් මදිනේ. ඉතින් කිලෝ 50ක් මදි. ඉතින් අක්කර 5කට ට්‍රැක්ටර් 5ක් විතර ඕනේ කොම්පෝස්ට්. මොකද රසායනික පොහොර වගේ චුට්ටක් දාලා බෑ. මේ අයින්ද්‍රිය පොහොර ටික වැඩිපුර දාන්න ඕනේ. ඒ හින්දා මේ කොම්පෝස්ට් හොයාගන්න එක හරි අමාරුයි. ඒ නිසා අයින්ද්‍රිය කුෂිකර්මයේදී පුතා දැන් හිතමුකෝ ඔගේ ඔයා වගා කරාට පස්සේ ගස්වල පණු. ඉතින් පණු වර්ධනය කරන්න කෘත්‍රිම රසායනික දාන්න බෑ. ඔයාට කරන්න වෙනවා. එතකොට මේකට කොහොම තෙල් වගේ දේවල් ගහන්න වෙනවා. ඉතින් කොහොම තෙල් පුතා බාල්දි 5ක් විතර ඕනේ. ඉතින් එච්චර කොහොම තෙල් හදාගන්නේ කොහොමද? ඒ වගේ ගැටලුවක් තියෙනවා. ඒකට කියනවා පුතා අපි පලිබෝධ මර්ධනයට ඕනේ කරනවා. එහෙම නැත්නම් කොම්පෝස්ට් හපයා ගැනීම අපහසුවක් තියෙනවා.
කොම්පෝස්ට් නැත්නම් ඉන්ද්‍රිය පොහොර සපයා ගැනීමේ අපහසුතාවයක් ඇති වෙනවා. ඒ වගේම වල් මර්දනය කරන්න. ඒ වගේ බිම සකස් කරගන්න. ඉතින් උදළු වලින් එහෙම කොටන්න එපා. නගුල් වලින් එහෙම හාන්න එපා. මේවට විශාල ශ්‍රමයක් යනවා. ශ්‍රමික විශාල ප්‍රමාණයක් වල වල් ගලවන්න. තමන්ගේ ගෙදර කට්ටියට පුළුවන් ඔක්කොම වල් ටික ගලවන්න. ඒතර පඩි දීලා කට්ටිය ගන්න වෙනවා. ඒ වගේ සෑහෙන වියදමක් නෑ යනවා. ඇදෙන්නේ. ඒතර කොහොම තෙල් වගේ එකක් ගහන්න අර රසායනික පොහොර ගහනවා රසායනික තෙල් ගහනවා වගේ බෑ. ඒතර මේක හැමින් කරන්න ඕන වැඩක්. ඒකට විශාල ශ්‍රමිකව පිරිසක් යනවා. ඒ නිසා පුතා මේක ගත්තොත් මේ ශ්‍රමික වියදම් එහෙම පොඩ්ඩක් වැඩි. ශ්‍රමිකව සපයා ගන්න ටිකක් අමාරුයි. මොකද හැමෝම ඓන්ද්‍රිය පොහොර වගා කරනකොට ඓන්ද්‍රිය භාවිතයට tie වගා කරනකොට ඒ හැමෝටම ගැටලු වෙනවා. ඒ නිසා පුතා ශ්‍රමිකයන් සපයා ගැනීම පිළිබඳව මෙන්න මේ වගේ ගැටලු ඇති වෙනවා. බිම් සකස් කරන්න මේ වගේ කටයුතු වලට වල් මර්දනය කරන්න මේවට විශාල වියදමක් තරන්න වෙනවා. මේක තියෙන ගැටලුවක්. වල් මර්දනය වගේ කටයුතු වලට ශ්‍රමිකයන්ට මේ අට්ටියට විශාල වියදමක් කරන්න සිද්ධ වෙනවා. ඒක තවත් ප්‍රධාන ගැටලුවක්. ඊට අමතරව දැන් යූරියා වගේ එකක් ගත්තොත් එහෙම මඩ පොහොර වගේ එකක් ගත්තොත් එහෙම අපිට 3 wheel එක උනත් දාගෙන යන්න පුළුවන් මිටි 3-4. හැබැයි කොම්පෝස්ට් මිටි 3-4කින් වගා කරන්න බෑ ලොකු ප්‍රමාණයක්. මම ඉස්සෙල්ලත් කිව්වා අක්කර 5කින් වගා කරනවා නම් කොම්පෝස්ට් ට්‍රැක්ටර් 5ක්වත් අඩුම තරමේ ඕනේ. මදි. කොම්පෝස්ට් ට්‍රැක්ටර් 10ක් 15ක් ඕනේ. එතකොට හිතන්න කිලෝමීටර් 5ක් ඈතින් තියෙන කොම්පෝස්ට් තියෙන තැනක් තියනවා කියනවා. ඒ තියෙන තැන ඉඳලා ට්‍රැක්ටර් එකම ගෙන්න එපා. එහෙම නැත්නම් ලොරි එක පටවගෙන එන්න එපා. ලොරිය නිකන් ගේනවා. Tamanටම තියනවා කියලා හිතන්නකො ලොරියක්. ඒකට ඩීසල් වලට එහෙම නැත්නම් පෙට්‍රල් වලට පට්ට වියදමක් එනවා. ඒකට කියනවා පුතා අපි ප්‍රවාහණය කිරීම සඳහා බාධා පවතින ප්‍රවාහන ගැටලු තියෙනවා. ප්‍රවාහන ගැටලු. මෙන්න මේවා පුතා මෙන්න මේ ඓන්ද්‍රිය කෘෂිකර්මාන්තයේ තියෙන තව ගැටලු. අනිත් එක මේ කොම්පෝස්ට් එක වල් පැල එහෙමත් වැඩි වෙනවා. කුඹුරේ තියෙන වල් පැල එහෙම වැඩි වෙනවා මේවට. අර කෘත්‍රිම පොහොර වගේ නෙවෙයි වල් පැලත් එක්ක හැදෙන්නේ. මොකද පරිසරයට හානියක් නැහැ. වල් පැල වලටත් මෙයා හානි කරන්නේ නැහැ. ඉතින් අපි මේ වල් පැල ගලවන්නම ඕනේ. ඒ වගේ අතිරේක වැඩ කටයුතු ගොඩක් මේකේ හැදෙනවා. ඒ නිසා මේක කම්මැලි කෙනෙකුට නම් මේ ගැටලු ටික නම් මූණ පාන්න සිද්ධ වෙනවා. පැහැදිලිද? ඒවට කියනවා පුතා අහිතකර ප්‍රතිඵල කියලා. ඔය කතාවත් එක්ක ඓන්ද්‍රිය කෘෂිකර්මාන්තයේ ප්‍රතිඵල ටිකත් ඔතනින් ඉවර වෙනවා. පැහැදිලිද? right. එතකොට ඓන්ද්‍රිය කෘෂිකර්මාන්ත කතාව ඔතනින් අපි නතර කරනවා. right. ඊළඟට පුතා මාතෘකාව තමයි කෘෂිකාර්මික නිෂ්පාදනවල ප්‍රසාරණය. කෘෂිකාර්මික නිෂ්පාදනවල ප්‍රසාරණය. මාතෘකාව තමයි මේ කෘෂිකර්ම පාඩමේ ලෝක කෘෂිකර්ම පාඩමේ අන්තිම කොටස කෘෂිකාර්මික නිෂ්පාදනවල ප්‍රසාරණය. කෘෂිකාර්මික නිෂ්පාදනවල ප්‍රසාරණය. හරි. ආපහු පාඩමට එන්න. හරි. ආපහු මේ බෝම්බ කතාවක් කියවනේ. හරි. පාඩමට එන්න. හොඳයි. ප්‍රශ්න තියෙනවා නම් කොටන්නකො දැන්. ප්‍රශ්න තියෙනවා නම් කොටන්නකො. ප්‍රශ්න කොටන්න තියෙන ඒවා. කොටන්න කියුවේ ඔතන දාන්න. එතකොට මට මෙතනින් බලා ගන්න පුළුවන්. සර් ඇයි නෝට් එකේ ඉඩක් තියලා රයිට්. එතන මේ නෝට් අඩු වෙලා නෙවෙයි. ඒ ලියපු එකන එතන ඉඩ තියලා තියෙනවා එච්චරයි. එතන නෝට් අඩු නෑ. හරි. ක්ලාස් කවද්ද සර්? ක්ලාස් පුතා මම අනිවාර්යයෙන්ම අපි ආයතනත් එක්ක සාකච්ඡා කරන්න ඕනේ. ආයතන තාම එහෙම හරියටම අපිට රජය කියලා නැහැනේ මේ දිනේට පටන් ගන්න කියලා.
එතකොට 25න් පස්සේ ඔයාලට දැනුවත් කරන්න ඈ. ඔයාලට දැනුවත් කරන්න group එක හරහා. සර් නෝට් එක මට කියලා එන්නේ නැහැ. මට ආවේ නැහැ කියන්න එපා. group එකට එන්නේ. අනේ group හැම එකකටම දාලා තියෙන්නේ. ඒ group එකේ බලන්න. පැහැදිලි? group එකට එනවා. ඒ group එකේ බලන්න. group එකේ ඇතුලේ අදාළ group එක සර්ව group එකට දාලා මාව නෑ group එකට දාන හැම ළමයින්ම දාලා තියෙන group එකට. මම දාපුව ඇඩ් කරලා නැද්ද කියලා බලන්නම්. සමහර කට්ටිය Telegram app එකට දාලා තියෙන්නේ. Telegram app එකටත් දානවා. මම note දානකොට WhatsApp උයි Telegram දෙකටම දානවා. කෙපන්ගේ දේශගුණය. ඔව් ඒක පන්තියේදී කරනවනේ අපි. දැන් දේශගුණ පාඩම්නේ කර ඉන්නේ පන්ති වල. ඒක කරනවා කෙපන්ගේ දේශගුණය. ඒව පන්තියේදී කරනවා. ලියන්න ඉඩ ඇතිද? පේපර් එකක්. ඔව් මම මේකේ ප්‍රශ්න වගේක් දාන්නම්. මේ කෘෂිකර්මයට අදාළව තියෙන ප්‍රශ්න වගේක් දාන්නම්. හරිනේ. එතන මේ නෝට් එකෙන් ලියන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ. රයිට්. ඒක දාන්නම්. ඔක්කොම group වලට මේකේ නෝට් දාලා තියෙන්නේ. ඇඩ් වෙලා නැත්තම් මම ආපහු දාන්න. අනිත් එක මේ හිටපු ගමන් left වෙන්න එපා group වලින්. මම left කර වෙච්ච ගමන්ම ඒ group වල link එක මාරු කරනවා. හරිනේ. group එකේ link එක මාරු කරන්න පුළුවන් නේ. ඒතර ඒ ළමයෙකුට ආයෙ එන්න බෑ. මේ පාඩමෙන් අනිවාර්ය ප්‍රශ්නයක් එනවද? අනිවාර්ය ප්‍රශ්නයක් කියන්න බෑ මේ පාඩමෙන්. හරිනේ. සර් රිවිෂන් එක අපිට රිවිෂන් පටන් ගන්නවා. මොකද මම අර ඒක ආවට ගියාට කරන්න කැමති නැති හින්දා තමයි මේක පටන් ගත්තේ නැත්තේ. ඒතර අපි හිතමුකෝ මේකේ රිවිෂන් එක පටන් ගත්තා නම් ඒක ආවට ගියාට වගේ වෙනවා. සමහර පන්ති පටන් අරන් ඇති සමහර විෂයන් වල. හැබැයි මම ඔයාලට පෙබරවාරි ඉඳලා අනිවාර්යෙන් රිවිෂන් පටන් ගන්න. මේ මාසේ පටන් ගන්නම් කියලා මම මුලින් කිව්වා හිට තමයි. ඒවල පටන් ගත්තේ නැත්තේ අර ආවට ගියාට වගේ මොකද සංචාර කර්මාන්ත පාඩමේ නෝට් එක ටිකක් පැහැදිලි මදිනේ. සංචාර කර්මාන්තේ නෝට් එක. දැන්ද නෝට් එක ලියන්නේ. සංචාර කර්මාන්තේ මම නෝට් එක දැම්මා. දර ගෲප් එකේ ඒ පැහැදිලි නැහැ කියනකොට මම මේ වචන අපහු දැම්මා ඉතින් එතන. හරි. ඒ නෝට් එක මම දැම්මා. ලංකාවේ කුෂිකර්මය ගැන. ලංකාවේ කුෂිකර්මයේ නෝට් එක අද දානවා. ඒක පැහැදිලි කරනවා ඊළඟ දවසක. සර් ඒ පාඩම් ටික පැහැදිලි මදි. කොයි ටිකද? මට තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ නෝට් එක පැහැදිලි මදි කියලාද කියන්නේ? දැන් නෝට් එක ලියන්න පුතා ඒ කාලේ ලියන්න දුන්නේ මම. සංචාර කර්මාන්ත පාඩමේ නෝට් එක දැම්මා. ඒකේ සමහර වචන වර්ගයක් පැහැදිලි නැති ඒවා ළමයි නෝට් කරලා එවලා තිබ්බා. ඉරක් එහෙම ගහලා ඒක ඊට පස්සේ මම එතනට ටයිප් කරලා දැම්මා මේ මොකක්ද කියලා. ඔය ආයෝග්‍ය කියන තැන ඒ වචන තේරෙන්නේ නැති අයට එහෙම දැම්මා. හිස්ටන් තියෙනවා. ඒ තියෙන තැන් වල ඒවා දේවල් group එකට දාන්න මොනවද ගැටලු තියෙනවා ඒ දාන්න. හරි. ඒ group එකට හැම එකටම එහෙම ඒවට මම දාලා තියෙනවා. සමහර ළමයි අර දිග ප්‍රශ්න පිටින් දාලා තියෙනවා මේ වෙනත් පාඩම් වල ඒවා. ඒවට මම මට බෑනේ එහෙම ටයිප් කරන්න බෑ නැච්චර වේගේ. එනිසා ඒවට මම උත්තර දැම්මේ නෑ. නමුත් අර දිග පාඩම් පිටින් මම එහෙම උත්තර දැම්මේ නෑ ළමයි එවලා තිබ්බට. සර් මේකේ 3 හා සහ 4 කියලා වෙන ඒවා සමහර ඒවා දාලා තිබ්බා පරණ විෂය නිර්දේශ ඒවා. group එකට මැසේජ් දාන්න බෑ නේද? නෑනේ group එකට ආවම ඔයා මගේ ෆෝන් එකට කියන්නේ මගේ නම්බරයට මැසේජ් එකක් දාන්න. ඒ group එකට දාන්න බැරි ඒ group එකක් ගත්තොත් එහෙම ඒක ගන්න දෙයක් නැති කරනවා ළමයි. ඒක පටන් ගන්නවා good morning කියන්න පටන් ගන්නවා. පැහැදිලි? හැමදාම good morning කියන්න ඕනේ නැහැ. group එක හරහා good morning කියන්න ඕනේ නැහැ. ඒක නිසායි ඒවා නැති කරලා දැම්මේ. අර ළමයි අඩු ප්‍රමාණයක් ඉන්න group වල විතරක් මම ඒකට ඒකේ type කරන්න ඉඩ තියලා තියෙනවා. ඒකේ type කරන්න ඉඩ තිබ්බට ළමයින්ට ඒවා type කරන්න good morning උඹ කෑවද කොහෙද බාගෙන ඉන්නේ උඹ අරහෙද මෙහෙද කියෙව්වනේ අහන්නේ. ඔව් මැසේජ් කරන්න දාන්නද? එහෙම දාන්නේ group වල ලොකු group වල දාපු ගමන් පට්ට කරදරයක් වෙනවා. ඒතකොට අපි දානවා උඩට යනවා. ළමයාට පස්සේ හොයාගන්න බැරි වෙනවා. අන් ඒ නිසා ඒකේ දාලා තියෙන නම් ලිස්ට් එක විතරක් දානවා. ඊට පස්සේ ඉතින් මම දානවා විතරක් ඔයාට පේන්න දානවා. ඒතකොට ඔයාට ප්‍රශ්නයක් තිබ්බාම ඔයා අර ඒකේ මගේ නම්බරයෙන් ගන්න පුළුවන්. ඒක මගේකට
මැසේජ් දාන්න. මම ඒතකොට ඒකේ උත්තරේ එකේ කොටලා දානවා. හරි. ඒ කියන්නේ ඒකට පැහැදිලි නැති දේවල් වචන ඒව දානවා. අන්තිම මම එදා කිව්වා මතකද? අපිට WhatsApp වලින් විතරක් මේක කරන්න බෑ කියලා. WhatsApp group ඔක්කොගෙම ඉන්න ඕනේ. එහෙම එකක් නැහැ. WhatsApp group එක හිටියනම් ඇති. එක කොකේ හරි ඉන්න. මම ඉතින් මුලදී හැදුවේ Supreme Geography කියලානේ. 2021 Supreme Geography කියලා. ඒතර ඒක හැදුවේ WhatsApp එකේ මට අයිඩියා එකක් තිබුණේ නැහැ කීයක් දාන්න පුළුවන්ද කියලා. බලනකොට 256 දාන්න පුළුවන්. තේරුණාද නේද? ඔව්. එතකොට left උනායි කියලා එකක හිටියයි කියලා ගැටලුවක් නැත්තම් ඉන්නේ ඉතින්. left එන්නම අවශ්‍ය නැහැ නේ. ඔය ඉන්න group දෙක හරි එකක හරි ඉන්න. ඒ වගේ ඉන්න පඩිවිඩ වාට එනවනේ. හරි. ඒ නිසා ඒ වින්ඩෝගේ හිටියයි කියලා එහෙම හානියක් නැහැ නේ. කුලියක් ගෙවන්නේ නැහැ. නේද? හරි. group දෙක හිටියා කියලා එකකට කුලිය ගෙවන්නේ නැහැ. ඔව් මම එක group එකක් තියෙනවා ඒක මම ඔය එක එක පාඩම් කැලි දානවා කියලා කිව්වේ. ඔය සමහර ළමයි ඒකයි ප්‍රශ්නේ යන්නේ කොයකටද දැම්මේ කියලා. Supreme ශ්‍රී ලංකා Telegram group එක. Supreme ශ්‍රී ලංකා Telegram group එකට තමයි මම ඔය විවිධ පාඩම් කැලි කෙටි ප්‍රශ්න එහෙම දාන්නේ ඒකට. ඒතර එක group එකකට දාපුවාම ඒක ඔක්කොටම යනවනේ. ඒකට join වෙන්න කියලා මම ඔයාලට link එක එවලා තිබ්බ හැම එකටම. ඒකේ link එකට accept වෙන්න. හරි ඒකට set වුණාම ඒක මරු. ඒක හොඳයි. ඒකට මම පාඩම් කැලි ඔය ගොඩක් දේවල් දානවා. අහුවෙච්ච එක දානවා. ඒතර ඔයාලට ඒක තෝරා බේරගෙන අවශ්‍ය ප්‍රමාණවල ගන්න. ලියන්න ඕනේ නැහැ ඔක්කොම. ඒ අවශ්‍ය ප්‍රමාණවල තෝරා බේර ගන්න. විවිධ පාඩම් ඒවා දානවා. ළමයි කියවන්නේ මේ කොහොම හරි. මේ කාලේ නේද? නෝට් එකට දාලා තියෙනවද? කුෂිකර්ම පාඩමේ කුෂි නෝට් එක ඒකට දාන්නේ නැහැ. ඒකට නෝට් මොනවද දාන්න යන්නේ නැහැ. ඒකට ඔය අතිරේක පාඩම් කෑලි ඒව තමයි දාන්නේ. කුෂිකර්ම පාඩමේ නෝට් එක ඔය දැන් තියෙන group වලට දාලා තියෙනවා. WhatsApp group වලටයි Telegram group වලටයි ඔක්කොටම දාලා තියෙනවා. ඒවා ඔක්කොම දාලා තියෙන්නේ. හරි. එසා ඒ වගේ group වල ඒ වැඩ ටික එම කරගන්න. හරි. group ඔක්කොම. මම මුලින්ම මම සාමාන්‍යයෙන් ඔය අන්තර්ජාල ඔය සමහර දේවල් වලට ලොකු විශ්වාසයක් නැහැනේ. ඒ නිසා තමයි මම ඒ කාලෙම කිව්වේ ඒ කාලේ මම පටන් ගන්නකොට කිව්වා මතකද Telegram group එකක් හදා ගන්න කියලා. නැත්නම් Telegram app එක දාගන්න කියලා. ආන්ගේ Telegram app එක දාගන්න කිව්වා මතකද පහුගිය දවස්වල මේ WhatsApp සම්බන්ධයෙන් ආපු message. WhatsApp වල privacy එක ඒ වගේ සම්බන්ධ ඒවා දේවල් මතකයිනේ. අන්තිමට WhatsApp වල ඊට මදි. අපිට 256 group වලට දාන්න පුළුවන්. අපේ පන්ති වල ලොකු වැඩිනේ. එක පන්තියකම ඉතින් ළමයි 5600ක් ඉද්දි අපිට ඉතින් WhatsApp group එකක් මදි වෙනවා. තේරෙනවද? ස්වභාවිකවම මදි වෙනවා. ඒ නිසා තමයි Telegram group හැදුවේ. ඒතකොට Telegram group එකකට සෙට් වුණාම පට්ට ලේසිනේ ඔක්කොටම. සර් නිස්කර්ෂක කර්මාන්ත නෝට් එකක් දුන්නද කියන්නකෝ. නිස්කර්ෂක කර්මාන්ත. ඔයා ඔය කියන්නේ ආකර කර්මාන්ත. ආකර කර්මාන්ත පටන් ගත්තේ නෑ අපි. ආකර කර්මාන්ත කරනවා. ආකර කර්මාන්ත නෝට් එකක් දුන්නේ නැහැ, ටියුට් එකක් දුන්නෙත් නැහැ. නිස්කර්ෂක කර්මාන්ත කියන්නේ ආකර කර්මාන්ත වලට. ඒක තාම දුන්නේ නැහැ පුතා. හරි? රයිට්. හරි. ඒ නිසා Telegram app එකක් දාගන්න. Telegram එකේ අර Supreme ශ්‍රී ලංකා මම යොපු ඒ group එකට add වෙන්න. ඒ link එක එවලා තියෙනවා. ඒකෙන් add වෙන්න. මම ආපස්සට කද ගිහිල්ලත් link එක දාන්නම්. ඒකෙන් add වෙන්න. ඒක ඔයාලට වාසි. හරිද? ඒ කියන්නේ ඒක උඩට යන්න. ඔයාගේ නම තියෙන තැන ඉඳලා උඩට යන්න. ඒ උඩට ගියපුවම ගොඩක් දේවල් බලා ගන්න පුළුවන්. සර් සිතියම් ලකුණු කරන එක මේකෙදි කරන්නේ නැත්නම් මේක ප්‍රායෝගිකව මදි. සිතියම් අද වෙන අභ්‍යාස ටිකක් දාන්න. සිතියම් අභ්‍යාස ටිකක් දාන්න නේ. සිතියම් අභ්‍යාස ටිකක් group වලට දාන්න. හරි. දැන් පාඩම කරමු. රයිට්. දැන් පාඩම කරමු. දැන් පාඩම පටන් ගමු. මොකද රයිට්. ඔව්. හරි පාඩම කරමු. මම මෙතෙක් කරපු ඒ චුට්ටක් කරේ මේ කාලය කන්න එහෙම නෙවෙයි. එකක් මතක තියාගන්න. හරි? කාලය කන්න එහෙම නෙවෙයි ළමයින්ට ප්‍රායෝගිකව තියෙන ප්‍රශ්නත් මේකෙදි අහන්න ඕනේ. නැත්නම් පන්තියකදී නම් ප්‍රශ්න අහන්න පුළුවන්. ඔව්. නමුත් මේකෙදි අහන්න බෑනේ. ඔව් කෙටි ප්‍රශ්න ඒ දේවල් දාන්න. රයිට්. දැන් අපි පාඩම පටන් ගමු. කාලය කන්න නෙවෙයි ඒ විනාඩි 5 පාවිච්චි කරේ. ඒක හිතාමතාමයි විනාඩි 5ක් 8ක් පාවිච්චි කරේ. රයිට්. එහෙනම් අපි පාඩම පටන් ගමු. පාඩමේ ඉතුරු චුට්ට. අය පොඩ්ඩයි දෙන්නේ. ඔව් Telegram group දෙකක් තියෙනවා. Telegram එකේ group දෙකක් තියෙනවා. ඒවා link දාලා තියෙනවා WhatsApp එකට.
WhatsApp එකේ ඉන්න group වලට කට්ටියට මම link එක දැම්මා Telegram එකේ group එකේ. ඒ link වලින් සෙට් වෙලා අනිත් එක සමහර ළමයි ගත්තාම දවස් බලපුවම ඒ කට්ටිය ඒ කොයි දවසකවත් ඒ group එකේ දාන දේවල් බලලා නැහැ සමහර අය. පැහැදිලිද? ඒ නිසා ඒ group වලට සෙට් වෙන්න දානකොට ඒ link එකක් තියෙනකොට ඒව බලන්න. ඊට පස්සේ ඔය YouTube එකේ දාපු පාඩමුත් බලන්න. අර මුල් පාඩම අපි හිතමු ඔය මැදදී සෙට් උනේ කියලා. එතකොට YouTube එකේ link එක හැමදාම දානවනේ. ඒකත් බලන්න. ඒකේ පාඩමුත් බලන්න. දැන් මේ කරපු පාඩම් සමහර ඒවා ඒකටත් දාලා තියෙනවා රෙකෝඩ් කරලා දාපුවක් තියෙනවා. ඒවත් බලන්න. හැම එකක්ම බලලා හොඳට හදාගන්න. හරිද? මේකේ පාඩමේ තේරුම් නැති කොටසක් තියෙනවනේ ආපහු අහනකොට තේරෙනවනේ. ඒතකොට YouTube එකෙත් බලලා ඒරියත් හදාගන්න. එහෙනම් තමයි වැඩ කරන්න ඕනේ. කෙටි ප්‍රශ්න ඒ දේවල් දාන්න කොහොමත් පන්ති පටන් ගන්නකොට ඔය වැඩ කරගෙන යන්න පුළුවන්. ඔව් දාලා තියෙන්නේ WhatsApp group වල ඔක්කොගේම නැත්නම් Telegram group වල ඒවා දාලා තියෙන්නේ WhatsApp එකට. හරි. දැන් ආපහු ප්‍රශ්න ඇහිල්ල නතර කරන්න. හරි. ඔව් දැන් කරන ටිකත් මම නෝට් දාලා තියෙන්නේ. දැන් කරන ටිකේ නෝට් එකත් මම දාලා තියෙන්නේ. ඒ ටිකත් නෝට් එක ඔයා ලියා ගන්න ඕනේ. නෝට් එක දාලා තියෙන්නේ. ඔය group වලට නෝට් එක දාලා තියෙන්නේ. සම්පූර්ණ පිටු 11ක 12ක විතර නෝට් එකක් තියෙන පිටු 12ක් විතර ඇති. ඒ නෝට් ඔක්කොම දාලා තියෙනවා. රයිට්. හරි. රයිට්. දැන් පටන් ගමු. අය මම ඔය එතන දාන ප්‍රශ්න දිහා බලන්නේ නැහැ. ඒතර මගේ මානසිකත්වය වෙනස් වෙනවා. දැන් මම දිගටම පාඩම කරගෙන යනවා. හරි. කෘෂිකාර්මික නිෂ්පාදනවල ප්‍රසාරණය. කෘෂිකාර්මික නිෂ්පාදනවල ප්‍රසාරණය. හරි. කෘෂිකාර්මික නිෂ්පාදනවල ප්‍රසාරණය. හරි. මේ බලන්න මම පුතා. කෘෂිකාර්මික නිෂ්පාදනවල ප්‍රසාරණය. දැන් පුතේ ලෝක ජනගහනය වැඩි වෙනවනේ එන්නේ. දැන් ගෙදරක ගත්තත් පවුලක් ගත්තත් ගමක් ගත්තත් 2005 හිටපු ගානම නෙවෙයිනේ 2020 අද වෙනකොට. වාට මතක ඇති කාල සීමාවක් ගත්තොත් එහෙම 2015 හිටපු ජනගහනය නෙවෙයිනේ ගමේ අද ඉන්නේ. අලුතින් චූටි බබාලා ඉන්නවා. ලොකු බබාලා ඉන්නවා. ජනගහනය චුට්ටක් විතර 200කින් හරි වැඩි වෙලා තියෙනවා. නැත්නම් 50 60කින් හරි වැඩි වෙලා තියෙනවා. නැත්නම් 6 7කින් හරි වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ ලෝකේ ගත්තත් පුතා ජනගහනය එන්නෙන්නම අවුරුද්දකට මිලියන 5කින් වැඩි වෙනවා. එහෙම නැත්නම් මිලියන 10 15කින් වැඩි වෙනවා. ඒ හින්දා ලෝක ජනගහනය එන්න වැඩි වෙනකොට අපිට නිෂ්පාදනය කරන ආහාර ප්‍රමාණයත් වැඩි කරන්න ඕනේ. එතකොට කෘෂිකාර්මික ආහාර ප්‍රමාණය වැඩි කරන්න ඕනේ. ඒ කියන්නේ භෝග වගාවෙන්, සත්ත්ව පාලනයෙන්, ජීවන කර්මාන්තයෙන් සිදු කරන නිෂ්පාදන ප්‍රමාණය වැඩි කරන්න. ඔයා මතක තියාගන්න මෙන්න මේ නිෂ්පාදන වැඩි කිරීමට තමයි අපි කියන්නේ. නැත්නම් නිෂ්පාදන ප්‍රමාණය ඉහළ නැංවීමට තමයි කියන්නේ අපි නිෂ්පාදන ප්‍රසාරණය කියලා. නිෂ්පාදන ප්‍රමාණය ඉහළ නැංවීමට කියනවා අපි නිෂ්පාදන ප්‍රසාරණය කියලා. ඒ කියන්නේ වැඩි වෙන ජනගහනයට අවශ්‍ය කරන ආහාර ප්‍රමාණය වැඩි කිරීමට කියනවා අපි නිෂ්පාදන ප්‍රසාරණය කියලා. නිෂ්පාදන වල ප්‍රසාරණය කියන්නේ කෘෂිකාර්මික නිෂ්පාදන වල ප්‍රසාරණය කියන්නේ කෘෂිකාර්මික ජනගහනයට සාපේක්ෂව ආහාර නිෂ්පාදනය වැඩි කිරීම කියන එක. එතකොට ලෝකයේ කෘෂිකාර්මික නිෂ්පාදන ඒ කියන්නේ ධාන්‍ය, එළවලු පළතුරු, අල වර්ග, මස් බිත්තර, කිරි, නැත්නම් මාළු මේ විවිධ ප්‍රමාණවල වැඩි කරගන්න ඕනේ. ආගයකට කියනවා නිෂ්පාදන වල ප්‍රසාරණය කියලා. එතකොට මේ නිෂ්පාදන වල ප්‍රසාරණය අපි මේකේ වැඩිපුර හොයන්නේ භෝග වගාව සම්බන්ධයි. එතකොට පුතා කෘෂිකාර්මික නිෂ්පාදන වල ප්‍රසාරණය නැත්නම් වැඩි කිරීමට ගන්න ලෝකයේ ගන්න ප්‍රධාන එක ක්‍රියාමාර්ගයක් තමයි පුතා බිම් ප්‍රමාණය ව්‍යාප්ත කිරීම. බිම් ප්‍රමාණය ව්‍යාප්ත කිරීම. බිම් ප්‍රමාණය ව්‍යාප්ත කිරීම. ව්‍යාප්ත කිරීම කියන්නේ වැඩි කිරීම කියන එක. බිම් ප්‍රමාණය වැඩි කිරීම. ඒ කියන්නේ වගා කරන බිම් ප්‍රමාණය වැඩි කරනවට තමයි බිම් ප්‍රමාණය ව්‍යාප්ත කිරීම කියන්නේ. වගා කරන බිම් ප්‍රමාණය. අපි වගා කරන භූමිය වැඩි කරනවට තමයි කියන්නේ බිම් ප්‍රමාණය ව්‍යාප්ත කරනවා. ඒ කියන්නේ පුතා අක්කරයක් වගා කරොත් කිලෝ 100ක් ලැබෙනවා නම්
අක්කර 2ක් වගා කරොත් කිලෝ 200ක් ලැබෙනවනේ. අක්කර 3ක් වගා කරොත් කිලෝ ගාන වැඩි වෙනවනේ. අක්කර ගාන වැඩි කර ගන්නකොට නැත්නම් භූමිය වැඩි කර ගන්නකොට නිෂ්පාදනය වැඩි කරනවා. ඒ හින්දා ලෝකයේ බිම් ප්‍රමාණය වැඩි කිරීම කියන එකට විවිධ දේවල් කරලා තියෙනවා. බිම් ප්‍රමාණය වැඩි කරන්න නිකම්ම බෑ. බිම් ප්‍රමාණය වැඩි කරන එක ක්‍රමයක් තමයි පුතා. මෙතෙක් වගාවට යොදා නොගත්තු භූමිය වගාවට යොදා ගන්න එක. ඒ කියන්නේ මෙච්චර කාලයක් වගා කරපු නැති ඉඩම් වගා කරන්න පටන් ගන්න. දැන් බලන්න මේ බලන්න අප්‍රිකාවේ විශේෂයෙන් මේ ඊජිප්තුව ගන්නකො. මෙයාගේ ඊජිප්තුවේ හරහා ගමන් කරනවා නයිල් ගඟ. හැබැයි ඊජිප්තුවේ වැඩි භූමියක් මේ පැති කාන්තාර පුතා. මේ පැති වල තියෙන වැඩිපුර කාන්තාර. හැබැයි 1960 ගණන් වල මෙන්න මෙතන වේලක් හැදුවා. වේලක් හදලා අතිවිශාල ජලාශයක් හැදුවා. නයිල් ගඟ හරස් කරලා. ඕකට කියනවා පුතා අස්වාන් වේල්ල කියනවා. අස්වාන් වේල්ල හදලා මේකේ අමුණක් මේ තඩි අමුණක් නෙමෙයි තියෙන්නේ. ජලය රැස් කරපු තැන. මේ ජලාශයෙන් රට පුරා විවිධ ප්‍රදේශවලට ජලය සම්පාදනය කෙරුවා. ඊජිප්තුව හදන්න පටන් ගත්තා විවිධ එළවලු. අවුරුදු 15ක් විතර යනකොට 1980 ගණන් වෙනකොට ඊජිප්තුව තනිකරම එළවලු වගා කරන භූමි ප්‍රදේශයක් බවට පත් වුණා. ඉස්සර කාන්තාරයක් පසු කාලීනව අතිවිශාල වගාබිම් ප්‍රදේශයක්. එහෙනම් මෙතෙක් වගාවට යොදා නොගත්තු කාන්තාර භූමි මුඩුබිම් ප්‍රදේශ ජලය සම්පාදනය කළා වගාබිම් බවට පත් කරන්න පුළුවන් වෙයි. පුළුවන්. බිම් ප්‍රමාණය වැඩි කරපු එක ක්‍රමයක් තමයි එහෙනම් මෙන්න මේ ජල සම්පාදනය කියන්නේ. ජල සම්පාදනයෙන් බිම් ප්‍රමාණය වැඩි කරන්න පුළුවන්. අපි අප්‍රිකාවට ඊජිප්තුවට යන්න ඕනේ නැහැ. ශ්‍රී ලංකාව ගන්න ඕනේ. ශ්‍රී ලංකාවේ මහවැලි ව්‍යාපාරය යටතේ මහවැලි ගඟ ටැන් කීපයකින් හරස් කරලා අපි ජලාශ හැදුවා. කොත්වලෙන් පටන් ගත්තාට පස්සේ මේක මොරගහ කන්ද පැත්තට අර පැත්තේ මුල්ලිටියාව පැත්තට මේක ජලාශ ගණනාවක් හැදුවා. මේ ජලාශ වලින් ජලය සම්පාදනය කළා මේ වියලි කලාපයේ මේ ප්‍රදේශ කෘෂිබිම් බවට පත් කරා 1970 පස්සේ. ඒ කියන්නේ පුතා ලෝකයේ ජල සම්පාදන ක්‍රමය යටතේ වගා බිම් ප්‍රමාණය වැඩි කරගෙන තියෙනවා මිනිස්සු. ශ්‍රී ලංකාවේ වියලි කලාපීය ප්‍රදේශ ඊජිප්තුව ගත්තොත් එහෙම මේ විතරක් නෙවෙයි ඉන්දියාව රුසියාව මේ වගේ ගොඩක් රටවල් මෙන්න මේ ජනගහනය වැඩි වෙනකොට බිම් ප්‍රමාණය වැඩි කරගන්න ඕන නිසා ජල සම්පාදනය යොදාගෙන මෙතෙක් වගා කරපු නැති භූමි වගාවට යොදාගත්තා. කඳුකර ප්‍රදේශ වගා කරන්න පටන් ගත්තා. ඔයා කල්පනා කරනවා දැන් කන්ද උඩට වතුර අරන් යන්න පුළුවන්ද කියලා. කඳු උඩට මෙහෙම වතුර අරන් යන්න පුළුවන්ද? පුළුවන් නේ. කොහොමද? පහළ තියෙනවා නම් ජලාශය. මේ පහළ තියෙන ජලාශයේ ඉඳලා මෝටරයක් හයි කරලා බට දිගේ වතුර අරන් ගිහිල්ලා කන්ද මුදුනේ තියෙන භූමියේ වගා කරන්න පුළුවන් නේ. ඒ කියන්නේ ජල සම්පාදන ක්‍රම යොදාගෙන පුතා කඳුකර ප්‍රදේශ කාන්තාර ප්‍රදේශ වෙනත් වගා කරන්න බැරි ප්‍රදේශවල වගා කරා ලෝකේ අන්න ආහාර නිෂ්පාදනය වැඩි වෙනවා. ධාන්‍ය එළවලු පළතුරු අලවර්ග නිෂ්පාදනය වැඩි වෙනවා. බිම් ප්‍රමාණය වැඩි කරපු එක ක්‍රමයක් තමයි එනම් ජල සම්පාදනය. ඔය අහන ජල සම්පාදනයේ හැර වෙනත් ක්‍රම තිබේද කියන. තිබේ. මේ බලන්න. ජල සම්පාදනය විතරක් නෙවෙයි. වගා බිම් ප්‍රමාණය වැඩි කරන්න, වගා බිම් ප්‍රමාණය ව්‍යාප්ත කරන්න තව ක්‍රම පාවිච්චි කරනවා. ඒ තමයි පාංශු සංරක්ෂණ ක්‍රම. මොනවාද? පාංශු සංරක්ෂණ ක්‍රම. ඒ කියන්නේ පුතා රසායනික පොහොර රසායනික අයින්ද්‍රිය පොහොර මේවා යොදලා පසේ සරුභාවය වැඩි කරනවා. ඒ නිසා નિසරු වෙලා අත්හැරලා දාපු භූමි ප්‍රදේශ වගා කරන්න පුළුවන් භූමි ප්‍රදේශ බවට පත් කරගන්න. ඔය දක්කා
මේ පහුගිය අවුරුදු දෙක ඇතුලේ රටේ හිටපු කොල්ලෝ කෙල්ලෝ එකතු වෙලා සමහර අත්තරා දමලා තිබිච්ච මුඩුබිම් නැවත පස සරු කරන වගා කරන්න පටන් ගත්තා. ඒක මාර ට්‍රෙන්ඩ් එකක් ලංකාවේ. මේක ලෝකෙත් එහෙමයි. ඒ කියන්නේ පුතා පස සරු කරලා වගාබිම් ප්‍රමාණය ව්‍යාප්ත කරනවා. තාමත් අපි කතා කරන්නේ වගාබිම් ප්‍රමාණය ව්‍යාප්ත කිරීම. දැන් ක්‍රම දෙකක් කිව්වා. එකක් තමයි මොකද්ද? ජල සම්පාදනයෙන් කරනවා. අනිත් එක මොකද්ද? පස සරු කිරීම හරහා වගාබිම් ප්‍රමාණය ව්‍යාප්ත කරනවා. ඔච්චර විතරක් නෙමෙයි මේ බලන්න. දැන් අපි ඔය බෝතල් එහෙම අයින් කරනකොට පුතා මෙගා බෝතල් අරවා මේ ඔය වතුර බෝතලයක් එහෙම ලීටර එකමාරේ දෙකේම තියෙනවනේ වතුර. ඒව විසි කරන්න එපා. මේ බලන්න. අපි කණුවක් හයි කරනවා. නිකන් හිතන්න පුවක් කණුවක් හරි. එහෙම නැත්තම් ඔය උණ ගහක කොටසක්. එතකොට අපි බෝතලයක් අරගෙන අපි තුන් මෙගා බෝතලයක්. මේ මෙගා බෝතලේ මේ උඩ කොටස අයින් කරනවා. උඩ කොටස අයින් කරලා මේ යටින් සිදුරු කීපයක් මේ පැත්තෙන් සිදුරු කීපයක් දාලා මේකට පස් ටිකක් පුරවලා මේක කම්බියක ආධාරයෙන් මේකට අල්ලලා බඳිනවා. මේකට තර වෙන්න බඳිනවා මේකට තියෙනවා. මේ බෝතල් මේ කණුව වටේට 10ක් 15ක් 20ක් 30ක් වුණත් අපිට බඳ ගන්න පුළුවන් පස් දාලා ඉරට. ඒකල මේකේ රාගු එහෙම නැත්නම් නෝකෝල් එහෙම නැත්නම් කැරට් හදා ගන්න පුළුවන්. බෝතලේ දිග හොඳට තියෙන හින්දා හොඳට සරු පළදාවක් ලබා ගන්න පුළුවන්. වතුරේම දාන්න ලේසි නේද? වතුර පොඩ්ඩක් මේකට මල් බාල්දියකින් හරි කොක්කින් හරි දාන්න පුළුවන්. මේවට කියන්නේ පුතා වගා කුළුණු කියලා. අන්න බිම් ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන් ක්‍රම. අද පුතා අක්කර ගණන් නැහැ නේ පර්චස් නේ තියෙන්නේ. පර්චස් 10ක් 15ක ඉඩමක් තියෙන්නේ. ඒකේ ගේ හදපුවාම පර්චස් 8ක විතර පර්චස් 2ක් විතර ඉතුරු වෙන්නේ. ඉතින් ලොකු ඉඩක් නැති හින්දා එක කණුවක මේ විදිහට උඩට කුළුණ උස යන්න අපිට මේක වගා වැඩි කරගන්න පුළුවන්. දැන් ඔයා කල්පනා කරනවා උඩට කොහොමද වතුර දාන්නේ කියලා. ප්‍රශ්න නැහැ නේ පුතා. වතුර දාන්න පුළුවන්. වතුර බටයක් අරගෙන උඩට දානවා. ඉහිනවා. එතකොට මේවට වතුර වැටෙනවා. වගා කරන්න පුළුවන්. ඊට අමතරව මණු තියෙන පොහොර මණු. ඔයාලා පස් පුරවලා මේකේ උඩ ඕන මිරිස් ගහක් කරකක් මේකක් හදලා මේ මල්ල සිදුරු කරලා ඔය කංකුම් මුකුණු වෙන්න වගේ නැටි ටිකක් ගහපුවාම සතියක් දෙකක් තුනක් මාසයක් විතර යනකොට හොඳ පළදාවක් ලබා ගන්න පුළුවන්. මේ කුළුණු මේවට කියන්නේ පුතා මොනවද? වගා කුළුණු. ඔය ක්‍රමයට වගා කරනවා. ඕවට කියනවා පුතේ අපි විකල්ප භූමි භාවිතය. මොකද කියන්නේ? විකල්ප භූමිය. ඒ කියන්නේ උඩ පැත්තට භූමිය වැඩි කරගන්න. විකල්ප භූමි. දැන් ඔයා විශ්වාස කරන්න සිංගප්පූරුව කියන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ තරම් පොඩි රටක් නේ. මුළු රටේම ඉඩ කොළඹ දිස්ත්‍රික්කයේ තරම්. පොඩි ඉඩයි නේද? ඔයා විශ්වාස කරන්න. අග්නිදිග ආසියාවේ ප්‍රධාන එළවලු ව්‍යාපාරිකයෙක් තමයි සිංගප්පූරු. පොඩි ඉඩක් තියන කොහොමද එයාලා වගා කරන්නේ? එයාලගේ සිස්ටම් එක තමයි පුතා. මම ඔය කියපු සිස්ටම් එක එයාලා දියුණු කරගෙන ඉන්නේ. ඒ තමයි උඩට මේක කුළුණු හදලා උඩට පිහිලි දාලා මේ පිහිලි උඩ වගා කරනවා. පිහිලි උඩ වගා කරනවා. පිහිලි ඔස්සේ වතුර මේ වගේ පුතා වතුර විතරයි තියෙන්නේ. පස් නැහැ. අද පස ඕනේ වගා කරන්න. අවශ්‍ය පෝෂණය මේ බටර් ටිකේ යවන්න. මේ වගේ හොඳට සලාද කොළ හොඳට තක්කාලි වෙනත් ඕනම භෝගයක් වගා කරන්න පුළුවන්. අස්වලු වෙලා ගන්න
එයාලට ඒකට ලිෆ්ට් පාවිච්චි කරන සෝපාන ක්‍රම පාවිච්චි කරන ඒ වගේ ගිහිල්ලා අස්සනු නෙලා ගන්න. හරිතාගාර ඇතුලේ වගා කරන. ඒව කරන්න පුළුවන්. මේ ක්‍රමයට කියන පුතා ස්කයි ෆාමින් කියලා. අහස් වගාව. අද භූමිය මේ පැත්තට වැඩි කරන්න බෑ. අද භූමිය වැඩි කරන්නේ උඩ පැත්තට. ඒකනේ මිනිස්සු තට්ටු ගෙවල් හදන්නේ. මේ පැත්තට ඉඩ මදි හින්දා තමයි මේ පැත්තට මිනිස්සු ගෙවල් හදන්නේ. ඒ වගේ තමයි පුතා අද මිනිස්සු මේ පැත්තට වගා කරන්න ඉඩ මදි වෙනකොට මේ පැත්තට වගා කරන ක්‍රම හොයාගන්න. ඒවට කියන්නේ පුතා විකල්ප භූමි භාවිතය කියලා. මෙන්න මේ ක්‍රම හරහා ලෝකේ වගා බිම් ප්‍රමාණය ව්‍යාප්ත කරගන්න. වගා බිම් ප්‍රමාණය ව්‍යාප්ත කරගෙන අස්වැන්න වැඩි කරගන්න. දාන්න එළවලු පළතුරු මම ඉස්සලා කියපු විදිහට විවිධ විදිහට අස්වැන්න වැඩි කරගෙන තියෙනවා. මෙන්න මේක අපි සලකන පුතා ලෝකේ නිෂ්පාදන ප්‍රසාරණ වලට ගත්තු තවත් එක ප්‍රධාන ක්‍රියාමාර්ගයක් කියලා. පැහැදිලිද? පැහැදිලි. මේකෙදි අර කිව්වේ අර බට දිගේ වතුර විතරයි දාන්නේ කියලා. ඒකේ පස් නැහැ කියලා කිව්වේ. ඔන්න මම ඔයාලට ක්‍රමයක් කියලා දෙන්නම් මේ බලන්න. ඔය මාළු අර විකුණන්න මාළු අරන් එන්නේ. මාළු කපලා අපිට විකුණන්නේ. අර රෙජිෆෝම් පෙට්ටි තියෙනවා. රෙජිෆෝම් පෙට්ටි ලොකු අඩි දෙක විතර පෙට්ටි තියෙන. ආන්නේ රෙජිෆෝම් පෙට්ටිය අරගෙන මේක මේ හරියක් විතර වතුර පුරවනවා. මේ හරියක් විතර වතුර පුරවලා මේකේ මුඩිය ඔක වහනවා. මේ මුඩිය උඩ ලෑල්ල වගේ එක. මේ පැත්තට ඒක දාන්න මම. ඒකේ ওই විදිහට සිදුරු මම කපනවා. යෝගට් කෝප්පයක් සයිස් එකේ සිදුරක්. ඊට පස්සේ ඒක මේකුල තියලා ඒකට අර යෝගට් කෝප්පේ බස්සනවා. දැන් මේක ඇතුළට වතුර පිරිනවා. මොකද හේතුව මෙතන පොඩි සිදුරු ගහනවා. යෝගට් කෝප්පේ සිදුරු කරනවා. දැන් මේක ඇතුලේ වතුර තියෙනවා. ඊට අමතරව මේකට අපි දානවා පුතා මුඩි ඇරලා දියර පොහොර දානවා. දියර පොහොර කියන්නේ මේ දියර පොහොර දානවා. දියර පොහොර විතරයි මේකේ තියෙන්නේ. දියර පොහොරයි වතුරයි. ඊට පස්සේ මේකේ ඔයා අපි හිතමු ගොටුකොළ නැට්ටක් දැම්මා කියලා. ගොටුකොළ නැට්ට මුල් අදිනවා. මෙතන පොඩි සිදුරක්. අඟලක් කියමුකෝ සෙන්ටිමීටර් 3ක විතර සිදුරක් හදනවා. මේකෙන් මුල පල්ලෙහාට යනවා. ගහ පිටින් සම්පූර්ණයෙන් පහළට වැටෙන්නේ නැහැ. මුල විතරක් පල්ලෙහාට යනවා. මේක හොඳට ගොටුකොළ නම් ගොටුකොළ මුකුණු වෙන නම් මුකුණු වෙන කංකුන් නම් කංකුන් පළදාවක් කියනවා. කොහෙද පස? ඕකට කියන්න පුතා අපි soilless farming නැත්නම් නිර්පාංශු වගාව. නිර්පාංශු වගාව අද ලෝකේ ජනප්‍රිය වගාවක්. මේක ගයක් ඇතුලේ වුණත් කරන්න පුළුවන්. ඔයා එතකොට කියනවා සර් ඒකට එතකොට ප්‍රභා සංශ්ලේෂණය කරන්න බෑ. අපි බල්බ් එකක් දානවා උඩින්. පැයක් එකමාරක එක පත්තු කරලා තියෙනවා. ප්‍රභා සංශ්ලේෂණයට ඇති. ඒවට කියන පුතා නිර්පාංශු වගාව. ඒකත් විකල්ප භූමි භාවිතයක් තමයි. විකල්ප භූමි භාවිතය. පැහැදිලිද? right. ඊළඟ එක තමයි දෙවෙනි එක පුතා කෙටි කාලීන භෝග වගා කිරීම. අපි මේක ටිකක් වේගෙන් කරමු. කෙටි කාලීන භෝග. කෙටි කාලීන භෝග වගා කිරීම. ලෝකේ නිෂ්පාදන ප්‍රසාරණය සිද්ධ කරන්න පාවිච්චි කරන එක ක්‍රමයක් තමයි කෙටි කාලීන භෝග වගා කරන එක. ඒ කියන්නේ ඉස්සර ගොයම් ගන්නකො ගොයම් ඉස්සර මම කියන්නේ ඔය සාම්ප්‍රදායික වී වර්ග මාස 7ක් විතර යනවා ගොයම් කපන්න. ඒතර අවුරුද්දට වගා කරන්න පුළුවන් එක වතාවක්. ඒතර එක වතාවක් වගා කරොත් ලැබෙන්නේ අස්වැන්න එකපාර. හැබැයි ඔන්න වී වර්ග හැදුවා ලංකාවේ විදියට ගත්තොත් BG 204 කියන වී වර්ගයට මාස 2යි දවස් 10යි ගත වෙන්නේ. මාස 2යි දවස් 10යි ගොයම් කපන්න පුළුවන්.
ඊට අමතරව BG 211 BG 300 BG 353 මේ විදිහ V වර්ග ගොඩක් තියෙනවා. ඒ වගේ AT 353 මේ වගේ V වර්ග තියෙනවා. මේවා පුතා උපරිම මොනොත් මාස 3යි 3මාරයි යන්නේ. කොයන් කපන්න පුළුවන්. ඉතින් ඒ වගේ V වර්ගයක් දැම්මොත් පුතා අඩුම තරමේ අවුරුද්දට දෙපාරක් වගා කරන්න පුළුවන්. සමහර කට්ටිය වාර 3ක් වගා කරනවා. එතකොට අක්කරයකට ලැබෙන V ප්‍රමාණය කිලෝ 100 නම් අවුරුද්දට 3 වතාවක් වගා කරනකොට 300ක් වෙනවා. එතන අවුරුද්ද ඇතුලේ සිද්ධ වෙන නිෂ්පාදන ධාරිතාව වැඩි වෙනවද නැද්ද? වැඩි වෙනවනේ. ඒ කියන්නේ පුතා කෙටි කාලයකදී අස්වැන්න ලබා දෙන භෝග වර්ග වගා කරොත් නිෂ්පාදනය ප්‍රසාරණය කර ගන්න පුළුවන්. ඒක V වලට විතරක් නෙවෙයි ඒක වෙනත් භෝග වලට අපි පාවිච්චි කරනවා. ඊට පස්සේදී ඒකට විවිධ දැන් අපි ගත්තොත් එමේ ඔය කොස් වර්ග එහෙම කොස් ඉස්සරේම අවුරුදු 15ක් විතර යන කොස් ගහක ගෙඩියේ අද තියෙනවා අවුරුදු 3 යනකොට කොස් ගහ පීදිලා ගෙඩියේ ගහ තඩි වෙන්නෙත් නැහැ ටිකක් විතර උස්ස යනවා පොඩි ඉඩ කොනත් හදන්න පුළුවන් කෙටි කාලීන අස්වැන්නක් ලැබෙනවා කියන්නේ කෙටි කාලයක් තුල නිෂ්පාදනය වැඩි වෙන්න පටන් ගන්නවා පැහැදිලිනේ ආයෙක අපි සලකන පුතා නිෂ්පාදනයේ ප්‍රසාරණයට බලපාපු තවත් හේතුවක් කියලා. ඊට පස්සේ ඔය පරිප්පු වර්ග ඊට අමතරව දින 110 තිරිඟු දින 90 තිරිඟු මේ වගේ භෝග වර්ග ලෝකයේ මම උදාහරණ කිහිපයක් වාට දාලා තියෙනවා වගේ නෝට් එක ඇතුලේ. පැහැදිලිද? ලෝකයේ කෙටි කාලීන අස්වැන්නක් ලබා දෙන භෝග වගා කිරීම නිෂ්පාදනයේ ප්‍රසාරණයට හේතුවක් වෙලා තියෙනවා. ඊට එක තමයි ඒකට අදාළ උදාහරණ කිහිපයක් මම ඔයාලට වගුවකින් දීලා තියෙන ඒ වගුවේ තියෙන දත්ත කටපාඩම් කරගන්න ඕනේ පොඩ්ඩක් සරලව මතක තියාගන්න. තුන්වෙනි එක තමයි පුතා සූක්ෂමකරණය ඊළඟ නිෂ්පාදනයේ ප්‍රසාරණයට බලපාන ඊළඟ සාධකය තමයි සූක්ෂමකරණය කියන එක. සූක්ෂමකරණය ඒකෙදි කරන්නේ පුතා කෘත්‍රිම පොහොර භාවිත කරනවා. ඒ වගේම මේකට විවිධ යන්ත්‍ර සූත්‍ර පාවිච්චි කරනවා. පාංශු සංරක්ෂණ ක්‍රම පාවිච්චි කරනවා. දරුවෙක් අහනවා මේ බට් කරලා කෙටි කාලීන භෝග ලබා ගන්න බට් කරලා තමයි ගොඩක් අය කොස් ඊට අමතරව දූරියා අඹ අලිපේර ලබා ගන්න. ඒක පුතා අපිට ගෙදරදීත් කරන්න පුළුවන්. ඔය බට් කරන එක ගෙදරදී කරන්න පුළුවන්. ඒ කියන්නේ ඕනෑම ගහක අඹ ගහක් කියන්නේ ඒ අඹ ගහ අපිම වල්ලඹ කියනවා. ගස් జాතිය වල්ලඹ ගහක් තියෙනවා. ඉතින් ඒකේ මෞසාගේ අරගෙන මේ වල්ලඹ ගහේ දළු ටික කොහොම තියෙනවා. පොඩි පැලයක් අඟල් 8කට වඩා උස වෙච්චාම ගෙදර තියනවා නම් අපි හිතමු විලාට් ගහක් කියලා. හොඳ අඹ තියෙන ගහක්. ඒ විලාට් ලොකු ගහේ පොඩි විකිලි කෑල්ලක් අරගෙන දළු අත්තක් අරගෙන දළු අතු තියෙන ඒකක් අරගෙන ඒක මෙතනින් කපලා අරන් මේ ගහ මෙතනින් කපලා දාලා මෙතනින් පහළට පළලා අර විකිල්ල ගෙනල්ලා පොඩි කැපුමක් දාලා මෙතනින් තියලා මේක බඳිනවා මෙතනින් හොඳට වේලනවා. ඕකට අර කුමී හානි අරම මේව නැති වෙන්න දිලීර හානි නැති වෙන්න කොමානිකා තියෙන්නේ. අර කොමානිකා සෙවල ටිකක් අරගෙන මේක ගාලා ඕක වටේට ඉටි කොලයකින් හරි ඔතන දාන්න. ඊට පස්සේ මේක වහලා තියන්න ඕනේ. ඉටි කවර් එකකින් ඔහොම ලොකු ඉටි කවර් එකකින් එහෙම නැත්නම් අර ලොකු ටොපි බෝතලයකින් අනිත් පැත්ත හරවලා වහලා තියෙනවා. සති දෙක තුන යනකොට මෙතන පෑස්සෙනවා. මෙතන පොඩි ගැට්ට වගේ එකක් හැදෙනවා. ඊට පස්සේ මේක ගලවලා දානවා. ඊට පස්සේ මල්ලෙන් අයින් කරලා භූමිය හිටවනවා.
එතකොට අවුරුදු දෙකෙන් තුනෙන් අපිට අස්වැන්න ලබා ගන්න පුළුවන්. අවුරුදු 3ක් 4ක් යනකොට අඹ ලබා ගන්න පුළුවන්. රයිට්. මම ඒක නිකන් කිව්වේ ඒක වැඩි කතාවක් බට් කරන ගොඩාක් ක්‍රම තියෙනවා. හරිද? රිකිලි බද්දේ කියයි, ඊපස්සේ ටී බද්දේ කියයි මේ ගොඩක් ඒවා තියෙනවා. අංකුර බද්ද ඔහොම තියෙනවා. ගොඩක් ඒවා තියෙනවා. හරි. ඒක වෙනම කතාවක්. ඒක කුෂිකාර්මික කතාවක්. රයිට්. හොඳයි. අපි කිව්වේ සූක්ෂමකරණය ගැන. එතකොට පුතා කෘත්‍රිම පොහොර, එතකොට යාන්ත්‍රික තාක්ෂණික ක්‍රම, ඊට පස්සේ දියුණු ජල සම්පාදන ක්‍රම, ඊට පස්සේදී කෙටි කාලීන අස්වනු ලබා දෙන භෝග බීජ වර්ග අරගෙන මේ සම්පූර්ණ ඔක්කොම එකතු කරලා සාර්ථකව කෙටි කාලීන අස්වැන්නක් ලබා දෙන වැඩි ඵලදාවක් තියෙන භෝග වගාකරණයකට තමයි කියන්නේ පුතා අපි සූක්ෂමකරණය කියලා. එතකොට මේකට අපි කියනවා high yielding කියලා. high yielding කියලා කියනවා. නැත්නම් high yielding varieties කියලා කියනවා. ඒ කියන්නේ වැඩි අස්වැන්නක් ලබා දෙන ප්‍රභේද. high yielding varieties. වැඩි අස්වැන්නක් ලබා දෙන ප්‍රභේද පාවිච්චි කරලා නිෂ්පාදනය වැඩි කරගන්න එකට තමයි අපි කියන්නේ සූක්ෂමකරණය කියන්නේ. මේක කෙටි කාලීන භෝග, ඊට පස්සේදී වගාබිම් ප්‍රමාණ ව්‍යාප්ති මේ ඔක්කොම එකට එකතු කරලා ගත්තාම තමයි අපි කියන්නේ එකට සූක්ෂමකරණය කියලා. මේ ඔස්සේ ලෝකයේ අපිට භෝග වර්ගවල අස්වැන්න වැඩි කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒකෙදී කියන්නේ යාන්ත්‍රික ක්‍රමත් පාවිච්චි කරනවා. ඊට අමතරව ඒකට දියුණු වැඩි ඵලදාවක් ලැබෙන භෝගත් වගා කරනවා. කෙටි කාලීන අස්වැන්න ලබා දෙන භෝගත් වගා කරලා සම්පූර්ණ සමස්තයක් විදිහට අස්වැන්න වැඩි කරගන්න එකට තමයි පුතා අපි කියන්නේ සූක්ෂමකරණය කියලා කියනවා. ඇත්තට මේකෙදී අපි එකම භූමියේ භෝග වර්ග ගොඩක් වගා කිරීමත් මේකටම අයිති එකක්. සූක්ෂමකරණය කියනකොට ඒකයි. ඒකේ සිද්ධ වෙන දේ තමයි පොඩි භූමියෙන් වැඩි අස්වැන්න ලැබෙන එක. කුඩා භූමියකින් වැඩි අස්වැන්නක් ලැබෙන විදිහට සකස් කරන එකට අපි කියනවා සූක්ෂමකරණය කියලා. මොකද කුඩා භූමියකින් වැඩි අස්වැන්නක් ලබා දෙන විදිහට යාන්ත්‍රිකකම, දියුණු භෝග භාවිතය මේවා කරලා කුඩා භූමියකින් වැඩි අස්වැන්නක් ලැබෙන එකට කියනවා අපි සූක්ෂමකරණය කියලා. ඔය ක්‍රම වලින් අපිට පුළුවන් නිෂ්පාදනවල ප්‍රසාරණය සිද්ධ කරගන්න. ඔය ටික තමයි ඔයාට ඕකෙදී කියලා දෙන්න තිබ්බ දේ. පැහැදිලිද? රයිට්. ඔය ටික තමයි ඕක ඇතුලේ ඔයාට විශේෂයෙන් කියලා දෙන්න තිබ්බ දේ. හොඳයි. එතකොට ඔය කතාවත් එක්ක පුතා ලෝකේ නිෂ්පාදනවල ප්‍රසාරණ කතාව ඔතනින් ඉවර වෙනවා. නිෂ්පාදන ප්‍රසාරණ කතාව ඔතනින් ඉවර වෙනවා. නිෂ්පාදන ප්‍රසාරණ කතාව ඉවර වෙනකොටම ලෝකේ කුෂිකර්මාන්තය කියන එක ඔතනින් අපි අවසන් කරනවා. ඊට පස්සේ කුෂිකර්මාන්තයේ මූණ දෙන අභියෝග, ඊට පස්සේ කුෂිකර්මාන්තයේ මූණ දෙන අභියෝග, ඊට පස්සේ කුෂිකර්මාන්තයේ නව ප්‍රවණතා පිළිබඳව අපි ඔතෙන්දී සාකච්ඡා කරන්නේ. ඒක අපි ප්‍රශ්නයක් ආශ්‍රයෙන් සාකච්ඡා කරමු. හරි. සර් PDF එකේ නෝට් එක අඩුයි නේ. නෝට් එක අඩු නෑ මම දන්න තරමට. සම්පූර්ණ නෝට් එක දැම්මා. මම බලන්නම් ආපහු දර කඩු කැලක් තියෙනවා නම් ඒක අද දාන්න. හරි. නෝට් එක සම්පූර්ණ එක දැම්මා. හරි. හරි. ඊළඟට මෙන්න මේ ප්‍රශ්න ලියා ගන්න කොහේ හරි. ඉත තියෙන තැනක ලියා ගන්න. ප්‍රශ්න. නෑ අඩු නෑ ඒ ළමයා තියලා තියෙන. හරි අර පොඩි ඉඩක් තියලා තියෙන එක ගැන වෙන්නේ නැතුව කියන්නේ. ඒ ඉඩ තියලා තියෙන එක මේ නෝට් අඩු වෙලා නෙමෙයි පුතා ඒ තියලා තියෙන්නේ. හරි. ඒ ඉඩ තියලා තියෙන එක නෝට් අඩු වෙලා නෙමෙයි තියෙන්නේ. එතන මේ ඉඩ වැඩි වෙලා තියෙන්නේ. නෝට් එකේ අඩුවක් නෑ. හරි. හරි මෙන්න මේ ප්‍රශ්න ලියා ගන්න. ප්‍රශ්න ලියා ගන්න. හරි. හරි ඉඩ තියෙන ඕනම තැනක ලියා ගන්න. පොලේ එක හරි කොහේ හරි කමන්නේ ලියා ගන්න. සර් අන්තිමට තියෙන්නේ පහත පරිදි දැක්වේ. ඒකේ වගුවක් ඔයාලට ආවේ නැද්ද? වගුව? හරි.
ඒ වගුව මම දාන්නම් ඉතින් නේ යටට එන වගුවකට ඊට තියාගන්න එන හරි නෝට් අඩුයි කියලා තියෙනවා නම් වගුව මට මතකේ දැම්මා වගේ ඒ වගුව මම දාන්නම් හරි මම ඒකේ ගෲප් එකට දාන්නම් ආපස්සට එතකොට දාගන්න හරි රයිට් එතකොට ඒ වගුව සහිතව තියෙනවා මම දන්න තරමට කොහොමද අඩුයි නම් මම බලන්නම් බලලා ආපස්සට දාන්න රයිට් හොඳයි රයිට් දැන් මේ ප්‍රශ්නේ ලියා ගන්න ඒකට ඊට තියලා ප්‍රශ්නේ ලියා ගන්න හරි දාගන්න එක ඒ ලියන්න හදන ප්‍රශ්නේ පළවෙනි කොටස ලියන්න හදන ප්‍රශ්නේ පළවෙනි කොටස එක ලියන්න හරිත විප්ලවය යනු කුමක්ද හරිත විප්ලවය යනු කුමක්ද හරිත විප්ලවය යනු කුමක්ද ලකුණු දෙකයි ලකුණු දෙකයි දැන් ඔයා ප්‍රශ්න කරනවා සර් අර විස්තර කතාව සම්පූර්ණයෙන් ලියන්න ඕනද කියලා නෑ ඔයා ලියන්න ඕන කතාව තමයි කෙටි කාලයක් තුළ භූමියෙන් නිෂ්පාදනය වැඩි කර ගැනීම සඳහා භාවිත කරන තාක්ෂණික ක්‍රමයක් තමයි හරිත විප්ලවය. කොට විස්තරේ තමයි ලියන්න. right. එතන හරිත විප්ලවය ගැන ලකුණු දෙකක උත්තරයක් ලියන්න. right. දෙකේ දෙවනි කෑල්ල ලියන්න හරිත විප්ලවය මගින් ඇතිකොට තිබෙන හරිත විප්ලවය මගින් ඇතිකොට තිබෙන හිතකර බලපෑම් තුනක් විස්තර කරන්න ලයනු 6යි හිතකර බලපෑම් තුනක් විස්තර කරන්න ලකුණු 6යි හරි තුන්වෙනි එක ඓන්ද්‍රීය කෘෂිකාර්මික තාක්ෂණ ක්‍රම තුනක් විස්තර කරන්න ඓන්ද්‍රීය කෘෂිකාර්මික තාක්ෂණ ක්‍රම තුනක් විස්තර කරන්න එකට ලකුණු 6යි හතරවෙනි එක ලෝක කෘෂිකර්මාන්තේ හඳුනාගත හැකි අභියෝග තුනක් විස්තර කරන්න ලෝක කෘෂිකර්මාන්තේ හඳුනාගත හැකි අභියෝග තුනක් විස්තර කරන්න ලයනු 6යි ලෝක කෘෂිකර්මාන්තේ හඳුනාගත හැකි අභියෝග තුනක් විස්තර කරන්න ලෝක කෘෂිකර්මාන්තේ හඳුනාගත හැකි අභියෝග තුනක් විස්තර කරන්න ලයනු 6යි හරි ලෝක කෘෂිකර්මාන්තේ හඳුනාගත හැකි අභියෝග තුනක් දැන් උතර ඔය කෑල්ල මම ඔයාලට කියලා දුන්නේ නෑනේ එතන ඔයා මේකට උත්තරේ ලියන්න 17 වෙනි පිටුව සහ 18 19 මේකේ මම ඔයාට ඒකට ගයිඩ්ලයින් එකක් දීලා තියෙනවා
ඒ ටියුට් එකේ 17 18 19 පිටුවල ගයිඩ්ලයින් එකක් තියෙනවා. ඒ ගයිඩ්ලයින් එකෙන් ඔයා ලියන්න උත්සාහ කරන්න. අභියෝග දාලා තියෙනවා රසායන භාවිතය කියන අභියෝගය දාලා තියෙනවා භූමි හායනය ආකාන්තාරකරණය. ඒ වගේම දාලා තියෙනවා කුෂිකාර්මික ඒකාධිකාරය සෞඛ්‍ය ගැටලු 4ක් දාලා තියෙනවා. ඔය අභියෝග 3ක් එකකින් විස්තර කරන්න. පැහැදිලි? ඊට අමතරව මම අතින් ලියපු නෝට් එකක් නැත්නම් විස්තරයක් ඔයා උත්තරේ ලිව්වට පස්සේ දාන්න. හරි. එතකොට ඔය ටික තමයි ඔයාට තියෙන්නේ. එතකොට ටියුට් ලබා ගැනීම සම්බන්ධයෙන් කියනවා ඔව් ඉරිදට මාතලේ විදුමග වහලා අනික් දවස්වල තියෙනවා. ඔව් විදුලකේ කට්ටියත් විදුමගෙන්ම තමයි ගන්න ඕනේ. ඒකත් හරි. විදුමග ඉරිදට වහලා තියෙන්නේ. එතකොට ඉරිදට බෑ අනිත් දවස්වල එක්ක පුළුවන්. ඊට අතරව ගම්පොළ දිනපතා පුළුවන් දැන්. ඉරිදා සඳුදා අඟහරුවාදා හැමදාම පුළුවන්. පොය දවස්වල විතරක් වහලා තියෙනවා. රමුක්කන නාවල පිටියත් දිනපතා ඇරලා තියෙන්නේ. ඒ ටික තමයි කියන්න තියෙන්නේ. රයිට්. එhmenan අදට පන්තිය නතර කරමු. ඊළඟ දවසේ හම්බෙමු. ඊළඟ දවසේ කියලා කියන්නේ 24 වෙනිදා පන්තිය නෑ. 24 වෙනිදා පන්තිය නෑ. ඊට පස්සේ තියෙන දවස මම ඔයාලට ගෲප් එකට දානවා. රයිට්. මට ඒ ප්‍රශ්නේ පැහැදිලි වුණේ නැහැ. රයිට්. ගෲප් එකට ප්‍රශ්න තියෙනවා දාන්න. ඒකට උත්තර දෙන්නම් ඈ. රයිට්. එහෙනම් අද නතර කරමු. ඔයාලට සුබ දවස් කීපයක් ආයුබෝවන්.